අපි පසුගිය පාඩමේදී සාකච්ඡා කළා තන්තුවක හට ගන්නා තීරයක් තරංගයක් තන්තුව දිගේ ගමන් කරනකොට එයාගේ වේගය හොයන සමීකරණය. අපි ඒ වෙලාවේ කිව්වේ තන්තුවේ තියෙන තරංගයට ප්‍රගමන තරංගයක් කියලා. ප්‍රගමන තරංගයක් කියලා අපි අදහස් කරන්නේ අංශු කම්පණය වෙනවා එකම තැන සිරස්ව තන්තුව දිගේ ශක්තිය සම්ප්‍රේෂණය වෙනවා. ඒ ශක්තිය ගමන් කරනවා කියන අදහසින් තමයි ප්‍රගමන තරංගයක් කියලා ඒ වෙලාවේ හැඳින්වුවේ. දැන් අපි අද තව ඒකේ අලුත් කොටසක් සාකච්ඡා කරනවා. මෙතන තියෙන්නේ ඇදි තන්තුවක හටගන්නා තීරයක් ස්ථාවර තරංග. මෙතන වැදගත් වචනය තමයි ස්ථාවර කියන එක. මෙන්න මෙයා. ස්ථාවර තරංග. අර ඇදි තන්තුව කියලා කියන්නේ ආතතියකට යටත් කරන තන්තුව. අපි කලින් පාඩමේ සාකච්ඡා කරා තන්තුවක් ආතතියකට යටත් කරලා තියෙනවා නම් තමයි ඒ තන්තුව ඔස්සේ තරංගයක් ගමන් කරන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට මෙහෙම අචලව සවි කරලා තියෙන තන්තුවක් ගත්තොත් මේකට භාරයක් එල්ලලා නැත්නම් නිකන් තන්තුව පහළට එල්ලලා තියෙනවා නම් මෙතනින් අපිට කම්පනයක් කරලා මේක දිගේ තරංගයක් ඉහළට ගමන් කරවන්න පුළුවන් කමක් නැහැ. මේක දිගේ තරංගයක් ගමන් කරන්න නම් අනිවාර්යයෙන්ම මෙයාට ආතතියක් තියෙන්න ඕන. ආතතියක්. ඒ කියන්නේ තන්තුව මෙන්න මේ වගේ තියෙන්න ඕන. මෙතන මොකක් හරි භාරයක් එල්ලලා අපි මෙයාට ආතතියක් සපයන්න ඕන. එහෙම නැත්නම් මේක අතින් පල්ලෙහාට අදින්න ඕන. ඒ වගේ ආතතියක් ඇති කරොත් අපිට පුළුවන් මේක ස්පන්දයක් ඇති කරන්න නැත්නම් තරංගයක් ඇති කරන්න. ඒතර එයා ඒක මේක දිගේ උඩට ගමන් කරනවා. අන්න ඒ වේගය තමයි අපි සෙව්වේ මෙන්න මේ සමීකරණය. v සමානයි t බෙදීම m වල වර්ගමූලය. දැන් දරුවන්ට අවබෝධයක් තියෙන්න ඕන t කියන්නේ තන්තුවේ ආතතිය, සිම්පල් m කියලා කියන්නේ ඒකීය දිගක ස්කන්ධය. ඒතර බලන්න t බිඳුව වුණොත් v බිඳුවක් වෙනවා. t බිඳුව වුණොත් v බිඳුවක් වෙනවා. ඒතර මේක දිගේ තන්තුවේ තරංගයක් ගමන් කරන්නේ නැහැ. දැන් අද පාඩමේ මේ වගේ තන්තුව ඔස්සේ තරංගය ගමන් කරන බවක් පෙන්වන්නේ නැහැ. ඒතර ආතතියකට යටත් කරන ලද තන්තුවක් බලන්න මේ ඇදි තන්තුව කියන්නේ ආතතියකට යටත් කරන ලද තන්තුව. ඒතර තන්තුව වල හටගන්නේ තීරයක් තරංග. ඒ කියන්නේ ශක්තිය සම්ප්‍රේෂණය වෙන පැත්තට. එහෙම නැත්නම් තරංගය ගමන් කරන පැත්තට අභිලම්බව තමයි අංශු කම්පණය වෙන්නේ. අපි ඒවා කලින් පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේ එකක හටගන්නා තීරයක් ස්ථාවර තරංග. ප්‍රගමණය වෙන්නේ නැහැ. ශක්තිය ගමන් කරන්නේ නැහැ ඉදිරියට. ශක්තිය ඒ තන්තුවේ හටගන්නා තරංගේ රැඳිලා තියෙනවා. ඒතර අපිට පේන්නේත් නැහැ තන්තුව ඔස්සේ අර ජල තරංගයක් වගේ එකක් අපි දැන් ජලේ නම් අපි දකිනවනේ තරංගේ මෙහෙම ගමන් කරනවා. එහෙම නැත්නම් ලණුවක් හරි තන්තුවක් හරි අරන් ගැසුවම ඒකේ තරංගයක් ගමන් කරනවා පේනවනේ. ඒ වගේ මේකේ ගමන් කරන්නේ එක තැන රැඳිලා තියෙනවා. ඒතර ශක්තියත් එතන රැඳිලා තියෙනවා. අන්න ඒවා තමයි ස්ථාවර තරංග කියලා කියන්නේ. ඒතර මේ කොටසේ අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්නේ මේ වගේ ස්ථාවර තරංගයක් ගොඩනගන්නේ කොහොමද? ඒකේ ගැටලු මොන වගේ ආකාරද? ඒක අපි භාවිතයේදී අත්දකින්නේ මොන වගේ තැන්වලද? අන්න ඒවා තමයි අපි මේකේ සාකච්ඡා කරන්නේ. බලන්න මෙතන පොඩි නෝට් එකක් තියෙනවා. අපි බලමු ඒකේ මොනවද සාකච්ඡා කරලා තියෙන්නේ කියලා. බලන්න ඇදි තන්තුවක ඇති කරනු ලබන තීරයක් තරංගයක් මගින් තරංගය ප්‍රගමණය වෙන දිශාවට ශක්තිය සම්ප්‍රේෂණය කරයි. ඒක කලින් පාඩමේ ශක්තිය තමයි ගෙනියන්නේ. ඒ ගෙනියන වේගය තමයි අතන ලිව්වේ v සමානයි t බෙදීම m වල වර්ගමූලය. සර්ව සම ප්‍රගමන තරංග දෙකක්. ඒ කියන්නේ එකම જાතියේ තරංග දෙකක්. සර්ව සම කියන්නේ ඒකයි. එයාගේ සංඛ්‍යාතයයි විස්තරයයි තරංග ආයාමය ඔක්කොම සමානයි. ඒ වගේ සර්ව සම ප්‍රගමන තරංග දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට. ඒතර එක තරංගයක් ප්‍රගමණය වෙන්නේ මේ දිශාවට නම් ඒ જાතියම තරංගයක් අපි අනිත් පැත්තට ප්‍රගමණය වෙන්න සලස්වන්න ඕන. ඒතර ප්‍රගමන තරංග දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය වෙනාම ඒ දෙන්න එකතු වෙලා. ඒ කියන්නේ ඒ දෙන්නගේ නිරෝධන රටාව. අපි අර නිරෝධනය කියලා ඉගෙන ගත්තා. තරංග දෙකක් ගමන් කරනකොට ඒවා කොහොමද අදිස්ථාපනය වෙන්නේ? ඒවා එකතු කරන්නේ කොහොමද කියලා.
අන්න ඒ වගේ තරංග දෙකක් අධිස්ථාපනය වුණාම ප්‍රගමණය නොවන මේ බලන්න ප්‍රගමණය නොවන තරංග රටාවක් හටගන්න අතර එය ශක්තියද සම්ප්‍රේෂණය නොකරයි. ශක්තිය ගමන් කරන්නෙත් නෑ. ඒකත් රැඳිලා තියෙනවා. නිකන් ගොඩනැගිල්ලක් උඩදී අපි ගල් කැටයක් වගේ එකක් අතාරිනවා නම් නැත්නම් පොල් ගහකින් ගෙඩියක් වැටෙනවා නම් ඒ පොල් ගහේ ඒ ගෙඩිය රැඳිලා තියෙන වෙලාවේ අපි කියනවා එයාගේ විභව ශක්තිය තියෙනවා කියලා. ඒතර විභව ශක්තිය එතන ගබඩා වෙලා ඒක රැඳිලා තියෙන්නේ. ඒක චාලක ශක්තිය වුණා තමයි ශක්තිය ගමන් කරනවා කියලා අපිට අදහසක් එන්නේ. මෙතන තියෙන අර විභව ශක්තිය රැඳිලා තියෙන වගේ කතාවක් තමයි තියෙන්නේ. ශක්තිය ප්‍රගමණය වෙන්නේ නැහැ. ප්‍රගමණය නොවන තරංග රටාවක් හට ගන්න අතර එය ශක්තියද සම්ප්‍රේෂණය නොකරයි. එවැනි තරංග රටාවක් ස්ථාවර තරංගයක් ලෙස හඳුන්වයි. ස්ථාවර තරංගය ඇති කරන විදිය තමයි පල්ලෙහා කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන සර්ව සම තරංග දෙකක්. එකිනෙකට විරුද්ධ දිශාවට ගමන් කරන සර්ව සම තරංග දෙකක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් අර විද්‍යාගාරණන් තියෙනවා අපිට ඕනෑම තරංගයක් ගොඩනගා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ගැජට් තියෙනවා. එහෙම නැති වෙලාවක දැන් තන්තුවක වගේ තරංගයක් අපි ගොඩනගනවා නම් අපිට හරියටම කියන්න බෑ මම එක පැත්තකින් ඇති කරන තරංගයට සර්වසම තරංගයක් තන්තුවේ අනෙක් කෙළවරනොත් ඇති කරන්න පුළුවන් කියලා. ඒක නිසා ඒ වගේ වෙලාවට අපි කරන්නේ එක පැත්තකින් තරංගයක් ඇති කරලා ස්පන්දයක් දීලා ඒ තරංගය ගමන් කරන්න සලස්වලා ඒක දෘಢ මායිමකින් නැවත පරාවර්තනය කරනවා. අපි අර තරංග පරාවර්තනයේදී ඉගෙන ගත්තා දෘಢ මායිමකින් පරාවර්තනය වෙනකොට එයාගේ කලා වෙනස 180ක් වෙලා තරංගය අනිත් පැත්තට හැරිලා තමයි එන්නේ. අන්න එතකොට එයත් අර මුල් තරංගයට අර සංඛ්‍යාතය තරංග ආයාමයේ විස්තරය ඒ ಗುಣ ඔක්කොම සමානයි. එතකොට සරසම ප්‍රගමන තරංග දෙකක් හදා ගන්න පුළුවන් විදිය තමයි තරංගයක් ඇති කරලා තන්තුවක එයා දෘಢ මායිමකින් නැවත පරාවර්තනය කිරීම. ඒතර පතන තරංගයයි පරාවර්තන තරංගයයි තමයි සර්ව සම තරංග දෙක කියලා අපි මේ පාඩමේදී සලකන්නේ. ඒකයි මේ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන සර්ව සම තරංග දෙකක් නිර්මාණය කර ගැනීමට තන්තුවක තරංගයක් ඇතිකොට එය දෘಢ මායමකින් පරාවර්තනය කරනු ලැබේ. අර තන්තුවේ අනෙක් කෙළවර දෘಢ මායමකට සම්බන්ධ කරලා නැත්නම් එයා සුමටම නම් තියෙන්නේ අපි දන්නවා කලාව වෙනස 180ක් වෙන්නේ නැහැ. ඒ පතන තරංගයේ විදිහටමයි ආයේ පරාවර්තන තරංගයක් එන්නේ. එහෙම එකක් නෙවෙයි අපිට ඕන ප්‍රතිවිරුද්ධ කලාවෙන් එන තරංගයක්. ඒතර ඒ වගේ තරංග දෙකක් අධිස්ථාපනය වුණා. එකට එකතු වුණාම අපිට පුළුවන් මේ ස්ථාවර තරංගය කියන එක දකින්න. ඒතර ස්ථාවර තරංගයේදී අර ප්‍රගමණය වෙන ලක්ෂණය අපිට පේන්නේ නැහැ. එකම තැන නිකන් පුඩු වගේ හැදිලා කම්පණය වෙවි තියෙනවා. අපි මේකේ මේ ස්ථාවර තරංගයේ තියෙන ලක්ෂණ ඉගෙන ගන්නත් ඕන. ඒ ලක්ෂණ ඉගෙන ගන්න කලින් අපි වීඩියෝ පටයක බලමු. ප්‍රගමන තරංගයක් කොයි ආකාරයකටද අපිට දිස් වෙන්නේ අපි දකින්නේ. ඊට පස්සේ මේ තරංග දෙක එකතු වෙලා ස්ථාවර තරංගය හැදෙන්නේ මොන හැඩයටද කියලා. ඒ ටික බලලා අපි මේකේ ಗುಣ ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕන. නමුත් දරුවෝ මේ තරංග රටාවක් ඇඳලා පස්සේ දැන් පොතේ අපි ඇඳම අපි මේ වගේ තමයි තරංගය අඳින්නේ. ඒත් අපිට ඒක ප්‍රගමණය වෙනවා කියලා පෙන්වන්න බෑ. අපි අඳපු හැම තරංගයක්ම ස්ථාවර තමයි. එයා පේන්නේ නැහැ නේ අපිට චලනය වෙනවා. ඒක දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. විද්‍යාගාරයේදී නම් දරුවන්ට පුළුවන් ස්ලින්කියක් හරි තන්තුවක් හරි අරගෙන එක සැරයක් ස්පන්දයක් ඇති කරොත් අපිට පේනවා එයා තරංගය දිගේ ගමන් කරන හැටි. ඒතර දෘಢමායි මේ වැදිලා පරාවර්තනය වෙලා අනිත් පැත්තට එන විදියත් අපිට පේනවා. අපි අනවරතවම මේ තන්තුව මෙහෙම කම්පණය කර කර හිටියොත් අපිට ඒක බලන්න පුළුවන් එක පැත්තකට ගමන් කරන්නේ නැතුව එක තැන තියෙන තරංගයක්. අපි මේ වීඩියෝ පටයෙන් මේක බලලා ඒකේ ගුණාංග ටික දකින්න උත්සාහ කළා. අපි නැවත මෙතෙන්ට ඇවිල්ලා බලමු. බලන්න දැන් මෙතන අපි තරංගයක් පෙන්නනවා. දැන් මේක තව ටිකකින් මේ තරංගයේ ප්‍රගමණය වෙනව දරුවන්ට බලන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඉදිරියට ගමන් කරනවා පේනවා. ඊට පස්සේ ඒකෙම විරුද්ධ දිශාවට යන තරංගයකුත් අපි ගන්නවා. ඊට පස්සේ අපි බලනවා මේ දෙන්න කොහොමද එකතු වුණාට පස්සේ මේකේ අංශු කම්පණය වෙන්නේ කියලා. මේ P3 P4 P5 ඒ වගේ ලකුණු කරලා තියෙන්නේ මේ තන්තුවේ තියෙන අංශු කියලා හිතන්න පුළුවන්. ඒතර එක අංශුවක් දිහා බලන් හිටියොත් ඒ අංශුව තමගේ මධ්‍යන පීඨුම වටා සිරස්ව ඉහළට පහළට තමයි ගමන් කරන්නේ.
ඒගොල්ලෝ මේ අතර තමයි සරලනුවාදී චලිතය නැත්තම් දෝලන චලිතය යෙදෙන්නේ. අපි මුල්ම අවස්ථාවේ සාකච්ඡා කරා තරංගයේ ප්‍රගමණය වෙන දිශාවට අභිලම්බව අංශු කම්පණය වෙනවා කියලා. දැන් මේ ඇඳලා තියෙන තරංග රටාවේ බලන්න මේ අංශයේ විස්තාරය ටිකක් වැඩි. මෙයාගේ විස්තාරය ඊට වඩා අඩුයි. මෙයාගේ විස්තාරය අනිත් පැත්තට තියෙන්නේ. නමුත් මේ තරංගය ගමන් කරනකොට මෙයා ප්‍රගමණය වෙනකොට මේ P4 කියලා වගේ පේන අංශුවේ විස්තාරයත් තව ටික වෙලාවකින් තව වැඩි වෙලා පල්ලෙහාට යනවා. ඒ කියන්නේ මේ P3ට පේනන ගානම වගේ මෙයාටත් එනවා. ඒ කියන්නේ ප්‍රගමන තරංගයක් නම් තියෙන්නේ සෑම අංශුවකම විස්තාරය කැපිටල් A තමයි අපි උපරිම දුරනේ විස්තාරය කියලා ගත්තේ. ඒක හැමෝටම සමානයි. අර ස්ථාවර තරංගය ඇති වුණාම තමයි හැමෝටම විස්තාරය සමාන නැත්තේ. එක්කෙනෙක්ගේ විස්තාරය උපරිමගයක් තියෙනවා, තව කෙනෙකුට අවමයක් තියෙනවා. තව කෙනෙකුට බිඳුවකුත් තියෙනවා. අපි ඉස්සෙල්ලා බලමු මේ ප්‍රගමන තරංගය මොන හැඩයකටද දරුවන්ට දකින්න පුළුවන් කියලා. තරංගය ගමන් කරනවා. ඒතර මේ ඒකාංශුවක් දිහා බලන් හිටියොත් මෙහෙම ඉහළ පහළ තමයි යන්නේ. දැන් මේක තමයි අපි ප්‍රගමන තරංගයක් කියලා කියන්නේ. බලන්න ඒකාංශුවක් දිහා බලන් ඉන්න. මෙයාගේ උපරිම විස්තාරයක් යන උඩට ආය එනවා පල්ලෙහාට. හැමෝම ඒ ගානට යනවා. ඔය තියෙන්නේ අනිත් පැත්තට එන තරංගය. මේ තියෙන්නේ මේ පැත්තෙන් එන අනිත් සරසම අනිත් තරංගේ අර පැත්තට ගමන් කරනවා. දැන් තව ටිකකින් අපි මේ තරංග දෙක එකතු කරනවා. ඔන්න බලන්න දැන් තරංග දෙකම ඇවිල්ලා තියෙන්නේ. දැන් ප්‍රගමන තරංග දෙකෙන් එකක් මේ රතු පාටින් ඇඳපු තරංගය අපි දැක්කේ මේ පැත්තට යනවා වගේ, මේ කොළ පාටින් වගේ ඇඳලා තියෙන තරංගය අර පැත්තට යනවා පේන්නේ. දැන් මේ තරංග දෙක එකතු වුණාම දැන් මේ බලන්න මේ හැම අංශුවකටම තියෙන විස්තාර මුල් අවස්ථාවේ සමාන ප්‍රමාණය තමයි තිබෙන්නේ හැමෝටම. මේ දෙන්න එකතු වුණාම මේ පහළ මට්ටමයි ඉහළ මට්ටමයි අතර නිකන් පුඩුවක් වගේ එකක් හැදෙනවා. පුඩුවක් වගේ එකක්. අන්න ඒක තමයි ස්ථාර තරංගය කියලා කියන්නේ. ඒක මේ අර පැත්තටවත් මේ පැත්තටවත් ගමන් කරනවා පේන්නේ නැහැ. එයා එක තැනක පුඩුවක් මෙහෙම පහළට යනවා, ඉහළට යනවා, පහළට යනවා, ඉහළට යනවා. එච්චරයි වෙන්නේ. බලන්න මේක තව ටිකක්. ඔය බලන්න. දැන් බලන්න. අර පුඩුවක් වගේ එකක් හැදිලා තියෙනවා. ඒතර මේ පැත්තට ගියපු තරංගයයි මේ පැත්තට ප්‍රගමණය වුණු තරංගය දෙක එකතු වෙලා තමයි මේ පුඩුව වගේ එක හැදෙන්නේ. ඒතර අපිට ඉස්කෝලේ තියෙනවා විද්‍යුත් කම්පකයක්. අපිට ඒක පුළුවන් දිග තන්තුවකට ගැට ගහලා මේ වගේ තරංග රටාවක් බලන්න. මේක අතින් අමාරුයි. අපේ අතින් අපිට ඕනෝඩ වේගෙන් එහෙම තන්තුවක් කම්පණය කරන්න බෑ. ඒතර අතින් මේ වගේ පුඩු දකින්න අමාරුයි තරංගයක් ඇති කරලා අර විද්‍යුත් කම්පකයෙන් පුළුවන්. ස්ලින්කි එක වගේ එක නම් අපිට සාමාන්‍යයෙන් එක පුඩුවක් හරි දෙකක් හරි තියෙන එකක් අතිනුත් කම්පණය කරලා හදන්න පුළුවන්. බලන්න මේක. ඔන්න බලන්න දැන් මෙතන තරංග දෙක වෙන වෙනම බැලුවොත් අර පැත්තට යන එක්කෙනෙක් එකක් මේ පැත්තට යනවා. ඒ දෙක එකතු වුණොත් ස්ථාවර තරංගය හැදෙනවා. එයා තමයි මේ ඉහළ පහළ මෙහෙම යනවා පේන්නේ. ඒතර ස්ථාවර තරංගයේ විස්තාර සමාන නැහැ. ඉන්න තව ටිකකින් මම පෙන්නන්නම්. මේ බලන්න. මෙයා එන්නේ මෙතෙන්ට නම් මේක තවදුරටත් පල්ලෙහා යන්නේ නැහැ. එයා එච්චරයි. මෙයා ඊට වඩා ගිහිල්ලා එනවා. මෙයා ඊට අඩුයි. මෙයාට විස්තාරයක් නැහැ බිඳුවයි. ඒතර අංශුවක් කම්පණය වෙන්නේ නැතුව තන්තුවේ තියෙනවා නම් අපි ඒ වගේ තැන් තමයි කියන්නේ නිෂ්පන්ද කියලා. මෙන්න මේ වගේ තැන්. මේ උපරිම විස්තාරයක් ඇතිව මෙන්න මෙහෙම යන මේ ස්ථාන අපි කියනවා ප්‍රශ්පන්ද කියලා. ඒතර ස්ථාවර තරංගයක තියෙනවා නිෂ්පන්ද තියෙනවා ප්‍රශ්පන්ද තියෙනවා. ප්‍රශ්පන්දය කියලා කියන්නේ උපරිම විස්තාරය, නිෂ්පන්දය කියලා කියන්නේ විස්තාරය බිඳුව වෙන ලක්ෂණ. බලන්න. බලන්න මෙයාට උපරිමේ මෙයාට අඩුවෙන් තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අංශු කම්පණය වෙන්නේ. ඔය බලන්න. ඔන්න දැන් තරංගයක් ඇවිල්ලා තියෙනවා ඒකට. ඔය බලන්න. තර බලන්න මෙයා මෙතෙන්ට ගියා නම් ඊට එහා එයා යන්නේ නැහැ. අරයාට නමුත් ඊට වඩා උඩට ගිහින් තියෙනවා.
එතකොට අර ප්‍රගමන තරංගයේදී හැමෝගෙම විස්තර සමානයි. කොයි වෙලාවක හරි හැමෝටම උපරිමය අපි අර කැපිටල් A කියලා පෙන්නන විස්තරය හැමෝටම එනවා. ස්ථාවර තරංගයේදී එහෙම එන්නේ නැහැ. එක එක්කෙනාට එක එක විස්තර තියෙනවා. අනිත් එක තමයි හැමෝම කම්පණය වෙන්නේ එකම කලාවෙන්. එකම විදිහට තමයි අංශු සියල්ලම යන්නේ. මේ ටික ඔක්කොම තමයි මෙතෙන්ට යන්නේ. ඒ ටික අංශු ටික සියල්ලම තමයි අනිත් පැත්තට පහළට එන්නේ. ඒතර අංශු සියල්ලම එකම විදිහට කම්පණය වෙනකොට අපි කියනවා ඒවාලා එකම කලාවෙන් කම්පණය වෙනවා කියලා. අර ප්‍රගමන තරංගයේදී එහෙම උනේ නැහැ. අපි එතන සාකච්ඡා කරානේ ප්‍රගමන තරංගයේ එක එක අංශුවට කලා වෙනසක් සුළු වශයෙන් ඇතිවන නිසා තරංගයක් හටගන්නේ කියලා. මෙතන තරංගවල මේ ස්ථාවර තරංගවල ලක්ෂණ දරුවන්ගෙන් අහන්න නිසා මම මේවා කියන්නේ. මතක තියාගෙන ඉන්න මේ තරංගය දැන් චලනය වෙන අවස්ථාව බැලුවම් පෙනේ දරුවන්ට මේගොල්ලෝ ඔක්කොම එකම අවස්ථාවේ ඉහළට ගියා එකම අවස්ථාවේ පහළට එනවා. ඒතර මේ තියෙන එක පිහිටුමක් තව ටිකකින් මේක අනිත් පැත්තට හැවිල්ලා අනිත් පිහිටුම එනවා. ඒතර ඒ අතර මේක අපි මේක පුනරූපණ සෙමෙන් යන අවස්ථාවක් බැලුවොත් අපිට පෙනේවි තන්තුවේ එක එක පිහිටීම් මෙහෙම හට ගන්නවා කියලා. දැන් පොතේ අපි මේකේ රූප සටහන ඇඳලා ගණන් හදනකොට අපි අඳින්නේ තන්තුවේ අර ඉහළම විස්තරයට එන අවස්ථාවයි පහළම පිහිටුමේ තියෙන අවස්ථාවයි. අර මැද පිහිටුම අපි අඳින්නේ නැහැ. බලන්න මේක තව ටිකක්. මෙන්න මේක තමයි එකම කලාවෙන් කම්පන වෙනවා කියලා කියන්නේ. හැමෝම බලන්න එකම විදියට තමයි චලිත වෙන්නේ. දැන් මෙයාගේ උපරිම දුරට වඩා මෙයාගේ උපරිම දුර වැඩි. දැන් දරුවන්ට තේරෙන්නේ නැති ප්‍රගමන තරංගය කියන්නේ මොන වගේද මේ බලන්න ඒක ගමන් කරනවා. මම ආයෙ පෙන්නන්න ප්‍රගමන තරංගය ඉදිරියට ගමන් කරනවා. ඊට පස්සේ මේ පැත්තෙන් එන අනිත් තරංගය ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන එක තමයි දරුවන්ට අර කොළ පාටට පේන්නේ. මේ මෙතන බලන්න හැම අංශුවකම විස්තර සමානයි. හැමෝටම අර මේ උපරිම උස යන එක හැමෝම යනවා ඒ ගානට. බලන්න දැන් ඔන්න අනිත් පැත්තට යන තරංගය. දැන් තව ටිකකින් ඒ තරංගය මේ තරංගය එකතු වෙලා ගමන් කරන තරංගයක් හැදි වෙනවා දරුවන්ට බලන්න පුළුවන්. දැන් මේක නැවැත්තුවොත් දරුවන්ට අපිට බලන්න පුළුවන් අර පුඩුවක් වගේ හැදෙන අවස්ථාවක්. ඔය තරංග දෙක එක අවස්ථාවක්. ඔය දෙන්නගේ තව අවස්ථාවක්. ඔය පුඩුවක් වගේ හැදිච්ච අවස්ථාවක්. ඔය තියෙන්නේ. ඒත් අපි අඳින්නේ පොතේ අඳින්නේ මෙන්න මේ වගේ එක අවස්ථාවක් අපි අඳින්නේ. මේක තමයි පුඩුවක් කියලා කියන්නේ. දැන් ස්ථාවර තරංගයේදී අර එකම කලාවෙන් කම්පන වෙන එක තමයි දරුවෝ බලන්න ඕන. හැමෝටම තියෙන්නේ සමාන විස්තර නෙමෙයි. මෙන්න මෙතන බලන්න ස්ථාවර තරංගය එනවා. ඒතර හැමෝගෙම විස්තර සමාන නැහැ. එක්කෙනෙක් උපරිමයක් තියෙනවා, තව එක්කෙනෙකුට ඊට වඩා අඩුවෙන් තියෙනවා. මෙයාට ඇත්තෙම නැහැනේ. ඒතර මෙයා නිෂ්පාන්ද යන්න. මෙතනත් නිෂ්පාන්දය. ඒතර නිෂ්පාන්ද දෙකක් අතර හට ගන්නවා පුඩුවක්. නිෂ්පාන්ද දෙකක් අතර පුඩුවක් හට ගන්නවා. ඒතර මෙන්න මේ නිෂ්පාන්දයයි මේ නිෂ්පාන්දය අතර තියෙන පුඩුවක්. ඒතර අපි තරංග ආයාමයක් කියලා කියන්නේ පුඩු දෙකක්. තරංග ආයාමයක් කියලා අපි ගත්තේ අර ලැම්ඩා කියලා ලකුණු කරේ. ඒ පුඩු දෙකක්. නිෂ්පාන්ද දෙකක් තියෙනවා ප්‍රස්පාන්ද එකක් තියෙනවා. මෙයා මීට වඩා උඩට යන්නේ නැහැ. ඒතර එකම කලාවෙන් කම්පණය වෙන බව මතක තියාගෙන ඉන්න ඕන. විස්තරය සමාන නැහැ කියලා මතක තියාගෙන ඉන්න ඕන. උපරිම විස්තරයෙන් කම්පණය වෙන තැනක් තියෙනවා. එයා ප්‍රස්පන්දයක් කියලා කියනවා. කම්පණය වෙන්නේ නැති අංශුවක් ඉන්නවා. එයා නිෂ්පන්දයක් කියලා කියනවා. ඔය ටික තමයි මේකේ අපිට බලන්න තියෙන්නේ. මම තව වීඩියෝ පටයක් පෙන්නන්නම්. ඒතර ඒකිනුත් දරුවන්ට පුළුවන් මේකේ තවත් ගුණාංගයක් ඉගෙන ගන්න. මම හිතන්නේ දැන් දරුවන්ට තේරෙන්නේ නැති මොකද්ද ප්‍රගමන තරංගය කියන්නේ මොකද්ද ස්ථාවර තරංගය කියන්නේ කියලා. ප්‍රගමන තරංගය තමයි අර මුලින් රතු පාටින් වගේ ගමන් කරපු තරංගය. ප්‍රතිවිරුද්ධ දිශාවට ආව තරංගය තමයි කොළ පාටින් ආව තරංගය. ඒතර ඒ දෙන්න එකතු වෙලා අර පුඩුවක් වගේ හැදිලා එකම විදියට මෙහෙම කම්පන වෙන එක තමයි ස්ථාවර තරංගය කියලා කියන්නේ. අපි ස්ථාවර තරංගයේ
ගුණාංග මතක තියාගෙන ඉන්න ඕන. ඒවා ඉගෙන ගන්න ඕන. ඒවා විභාගයට අහනවා. ඒක නිසා අපි ඒකේ තියෙන ගුණාංග මොනවද කියලා තව ටිකක් සාකච්ඡා කරමු. මේ තියෙන ස්ථාවර තරංගයට තියෙන්න පුළුවන් ලක්ෂණ. මේවා කීපයක් මතක තියාගෙන ඉන්නවා. අපි ටිකක් කියලා තියෙන්නේ තව පාඩම ඉස්සරහට යනකොට දරුවන්ට මේවා ටිකක් තව කරුණු මතක තියාගන්න පුළුවන්. බලන්න ශීර්ෂ සහ නිම්න ඉදිරියට ගමන් කිරීමක් සිදු නොවේ. ඒ කියන්නේ ප්‍රගමණය වෙන්නේ නැහැ. ශීර්ෂයයි නිම්නයයි කියන එකත් එකම තැන තමයි එක අවස්ථාවක ශීර්ෂය වෙනවා ඊළඟ අවස්ථාවේ නිම්නය වෙනවා. එතකොට තරංගය ඇන්දොත් මේ වගේ තමයි තියෙන්නේ. අපි තරංගය ඇන්දොත් මෙන්න මේ වගේ තමයි මේක තමයි එක පැත්තකට ප්‍රගමණය වුණු තරංගය. ඒතර අනිත් පැත්තට ආව එකත් එක්ක එකතු වෙලා මෙන්න මේ වගේ තව එකක් හැදෙනවා. ඒතර මම මේ ඇඳලා තියෙන අර උපරිම දුරට ගියපු අවස්ථාවයි පහළම තැනට ආපු අවස්ථාවයි. ඒතර එක අවස්ථාවක ශීර්ෂයක් වෙලා ඊළඟ අවස්ථාවේ නිම්නයක් වෙලා මෙතනම තමයි මේගොල්ලෝ එහාට මෙහාට චලිත වෙන්නේ. මේ තියෙන්නේ මධ්‍යන්නේ පිහිටුම. ඒතර මෙන්න මෙතනින් එක්කන නිෂ්පන්දයක්, මෙතනින් එක්කන නිෂ්පන්දයක්, කෙළවරේ ඉන්න එක්කන නිෂ්පන්දයක්. ඒතර අපි මේවට දානවා නෝඩ් එකක් කියලා අපි එන්න අකුරක් ලියනවා මෙතන. අර උපරිම විස්තරයෙන් කම්පණය වෙන අංශුව තියෙන තැනට ප්‍රස්පන්දය කියලා කියනවා. මෙන්න මෙතන ඇන්ටි නෝඩ් කියලා අපි ලියනවා. මෙතන තමයි අංශුව ඉන්නේ. මධ්‍යන්න පිටුමේදී ආ එතන ඉන්නේ. මම මේ ඇඳපු පිටුමේදී තමයි මෙතන ඉන්නේ. ඒතර අංශුව උපරිම දුරක් ගිහිලා පහළටත් ඊට සමාන දුරක් යනවා. ඒතර අර වගන්තිය කිව්වේ ශීර්ෂ සහ නිම්න. ශීර්ෂ කියන්නේ මෙන්න මේ වගේ තැන්. නිම්න කියන්නේ මේ අපි තනි තරංගය ඇන්දම මෙහෙම නේ ඉගෙන ගත්තේ ඒක. මේ වගේනේ අපි ඉගෙන ගත්තේ තරංගය. ඒතර මෙයානේ ශීර්ෂය, මෙයා නිම්නය. ඒගොල්ලෝ ඉදිරියට ගමන් කරන්නේ. ඉදිරියට ගමන් කරන්නේ ප්‍රගමන තරංගය. බලන්න ඊළඟ කරුණ මොකද්ද කියලා. ඒතර පළවෙනි එක කියන්නේ ශීර්ෂ සහ නිම්න ඉදිරියට ගමන් කිරීමක් සිදු නොවේ කියලා. දෙවෙනි එක කියන්නේ තරංගය ඇති කරන තන්තුවේ පිහිටි අංශු ස්වකීය මධ්‍යන්න පිහිටම වඩා සරල අනුවාතයේ චලිතයේ යෙදේ. නමුත් අංශු වල විස්තර සමාන නොවේ. අර ප්‍රගමන තරංගයේදී විස්තරය සමානයි. හැමෝම කොයි හරි වෙලාවක තමන්ගේ උපරිම දුර ගමන් කරනවා. එක අංශුවක් යන වෙලාවේ නෙමෙයි ඊළඟ අංශුව යන්නේ. ඒ අර කලා වෙනසක් තියෙනවා. නමුත් හැමෝම තමන්ට අදාළ උපරිම දුර ගමන් කරනවා. ඒතර ස්ථාවර තරංගයේ එහෙම නැහැ. එක අංශුවයි උපරිම විස්තරයට යන්නේ. අනික ගොල්ලෝ ඊට වඩා අඩුවෙන් යන්නේ. මෙන්න මෙතනින් එක්කෙනා තමයි දරුවන්ට මෙතනින් බලන්න පුළුවන්. මෙන්න මෙතන ඉන්න අංශුව තමයි උපරිම විස්තරයට ගමන් කරන්නේ. මෙන්න මෙයා උපරිම විස්තරයට යනවා. අනිත් පැත්තට ආයෙ එනවා. ඒතර මේ හරිය අංශුවක් ගත්තොත් ඒකෙන් භාගයක් විතර යන්නේ. මෙතන අංශුව යන්නෙම නැහැ. ඒකයි කියන්නේ අතන අංශුවේ තන්තුවේ පිට සෑම අංශුවක්ම තමන්ගේ මධ්‍යන්න පිහිටුම වටා. මෙතනනේ මධ්‍යන්න පිහිටුම තියෙන්නේ. මේ මධ්‍යන්න පිහිටුම වටා ඉහළට පහළට දෝලන චලිතයක් සිද්ධ කරනවා. එහෙම නැත්නම් සරල අනුවාතයේ චලිතයක් සිද්ධ කරනවා. නමුත් ඒගොල්ලෝගේ විස්තර සමාන නැහැ. ඊළඟ කරුණ බලන්න. තන්තුව මත දෝලන චලිතයේ නොයෙදෙන අංශු. අපි දැක්කනේ අර තන්තුවේ අර පුඩුවක් හටගත්ත වෙලාවේ සමහර අංශු ගමන් කරේ නැහනේ. අන්න එහෙම අංශු තියෙනවා. ඒවා තමයි නිෂ්පන්ද කියලා කියන්නේ. උපරිම විස්තරයෙන් යුතුව දෝලන චලිතයේ දෙන අංශු ප්‍රස්පන්ද කියලා කියනවා. නෝඩ් සහ ඇන්ටි නෝඩ් කියලා තමයි ඒවා දාන්නේ. නිෂ්පන්දයට අපි එන්න අකුරක් නැත්නම් නෝඩ් එකක් වෙනකොට තමයි එහෙම එන්න අකුරක් ලියන්නේ. ඒතර මේ කරුණු දරුවෝ මතක තියාගෙන ඉන්න ඕන. මේ තියෙන්නේ ඒ වගේ අපි ස්ථාවර තරංගයක් තන්තුවක ඇති කරොත් අපි දකින විදිය තමයි ඔය තියෙන්නේ. බලන්න මේ තියෙන එක අවස්ථාවක තන්තුව ගමන් කරන විදිය. ඒතර තරංගයේ පරාවර්තන වෙලා එන එක තමයි මේ මෙහෙම ඇදලා තියෙන්නේ. ඒ දෙක එකතු වුණාම තමයි මෙන්න මේ වගේ තරංග රටාවක් දකින්න පුළුවන්. මේ පුඩු ගණන මෙන්න මේවට කියන්නේ පුඩු කියලා. පුඩු ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්.
අපි ඒක තා පාඩම ඉස්සරහට අර ඉගෙන ගන්නවා. මේ වගේ එක පුඩුවක් ඇති කරන්න පුළුවන්. නැත්නම් පුඩු දෙකක් ඇති කරන්න පුළුවන්. නැත්නම් පුඩු තුනක් ඒ වගේ පුඩු ගාන වැඩි කරන්න අඩු කරන්න පුළුවන්. ඒතර ස්ථාර තරංගෙදි දරුවෝ මතක තියාගෙන ඉන්න ඕන. තන්තුවේ ස්ථාර තරංගය ඇති කරන්න තියෙන අනිවාර්ය අවශ්‍යතාවය තමයි මේ තන්තුව ගැට ගහලා තියෙන තැන. මෙන්න මේ කෙලවර නැත්නම් මේ වගේ තැනක් තන්තුව දෘಢ මායමට සම්බන්ධ කරලා තියෙන තැන්වල අනිවාර්යයෙන්ම නිෂ්පන්ද තියෙන්න ඕන. මෙතන නිෂ්පන්දයක් තියෙනවා මෙතනත් නිෂ්පන්දයක් තියෙනවා. මැද හරිය නිෂ්පන්දනේ ඒවා තන්තුව කම්පණය කරන සංඛ්‍යාතය වෙනස් කරලා අපිට වෙනස් කරන්න පුළුවන්. දැන් ගිටාර එකක වගේ එකක නැත්නම් වයලින් එකක අපි තන්තුව බැලුවොත් කම්බිය බැලුවොත් ඒ ගාලා දෙකලවරෙන් ගැට ගහලා තිනවා. ඒතකොට ගැට ගහපු තැන් වල අනිවාර්යයෙන්ම නිෂ්පන්දයක් තමයි එන්නේ. ඒතර ඒගොල්ලෝ ඇඟිල්ල තියලා තැන් වලින් තන්තුවේ දිග වෙනස් කරනවා. ඒතර ඒ ඇඟිල්ල තියලා තද කරන තැන අනිවාර්යයෙන්ම නිෂ්පන්දයක් හැදෙනවා. අර පික් එකක් අරගෙන යාලා කම්පණය කරනකොට ගිටාර එකක වගේ එතන එන්න ඕන ප්‍රස්පන්දයක්. ඒ කියන්නේ එතන උපරිම විස්තාරයකින් කම්පණය වෙනවා. ඒතර මේ වගේ තරංග රටා අඳින්න කිව්වම දරුවෝ ඉගෙන ගන්න ඕන දේවල් තමයි තන්තුව සම්බන්ධ කරලා තියෙන තැන්, ගැට ගසලා තියෙන තැන් අනිවාර්යයෙන්ම නිෂ්පන්ද. තන්තුවේ උපරිම විස්තාරයකින් අංශුව කම්පණය වෙන තැන ප්‍රස්පන්දය. ඒතර අපි ඒ තන්තුවේ තරංගය ඇති කරන්න තන්තුව කම්පණය කරන විදිය අනුව නිෂ්පන්දයි ප්‍රස්පන්දයි ඇති වෙන තැන් වෙනස් කරන්න පුළුවන්. අපි පික් එකකින් පොළනවා නම් තන්තුව අනිවාර්යයෙන් මේ පොළන තැන ප්‍රස්පන්දයක් එනවා කියලා මතක තියන් ඉන්න ඕන. ඒ වගේම ඇඟිල්ල තියුවොත් ඒ වගේ තැනක් හැමතිස්සෙම නිෂ්පන්දයක්. මේ ඇඳලා තියෙන එතකොට ස්ථාවර තරංගයක් අපි දකින පුඩු තමයි මේ ඇඳලා තියෙන්නේ. ඇත්තට මෙතන එක තන්තුවයි තියෙන්නේ. ඒතර ඒ තන්තුවේම තමයි තරංගය ඉදිරියට ප්‍රගමණය වෙන එකත් දෘಢ මායමෙන් පරාවර්තන වෙලා අනිත් පැත්තට එන එකත් දෙකම තියෙන එකම තන්තුවේ. ඒතර තන්තුව වේගෙන් කම්පණය වෙනකොට තන්තුවේ අර ඉහළම පිහිටුමයි පහළම පිහිටුමයි තමයි අපේ ඇහි මතක තියෙන්නේ. මොකද තත්පරෙන් 10න් එකක් අපේ ඇහි මතක තියෙනනේ කලින් දකින පින්තූරයක්. ඒතර ඒ තත්පරෙන් 10න් එක ඉවර වෙන්න කලින් මේ තන්තුව මේ මැද හරියට එනම ඇති. ඇවිල්ලා මෙතෙන්ට එනම ඇති. එතකොට තමයි අපිට ආයේ ඒක දෙවෙනි රූපය කියලා පේන්නේ. ඒකයි මේ පුඩුවක් වගේ අපිට මේක දකින්න මේ පුළුවන්. දැන් අතින් වගේ තන්තුවක් කම්පණය කළා මේ වගේ එකක් බලන්න අමාරුයි. දැන් මෙන්න මෙහෙම තමයි ඔක ඇති වෙන්නේ. අපිට තියෙන තන්තුව එක තරංගයක් නේ තියෙන්නේ. ඒතර එක තරංගයක් අපි යනකොට එයා තමයි අපිට මේ වගේ පේන්නේ. ඒතර තව ටික වෙලාවකින් මේ තන්තුව දැන් මේක මධ්‍යස්ථ පිහිටුම නා මේක මධ්‍යස්ථ පිහිටුම නා මේ උපරිම අවස්ථාවේ ඉන්න එක මම ඇඳලා තියෙන්නේ. දැන් තව ටිකකින් තන්තුව පහළට එනවා. ඒතර මෙන්න මේ වගේ පිහිටුමකට එන්න පුළුවන්. ඊට පස්සේ මේ තිරස් රේඛාවට එන්න පුළුවන්. ඊට පස්සේ එතනින් පල්ලෙහාට යන්න පුළුවන් මේ පිහිටුමට. ඔය වගේ. මෙන්න මේ වගේ එන්න පුළුවන්. ඒතර අපි දකින්නේ අර ඉහළම කෙළවරයි පහළම තැන තමයි දකින්නේ. ඒ දෙක තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒතර මේ අතරේ තන්තුව මෙහෙම ඉහළට පහළට යන අවස්ථා වේගයෙන් සිද්ධ වෙනවා. අපේ ඇහි ඒක රැඳෙනකොට අර තත්පරෙන් 10න් එක මේ මැද හරිය අපිට මතකයට ගන්න බැරි වෙනවා. ඒතර ඒක නිසා අපි ඉහළ එකයි පහළ එකයි බලනවා. මේකේ අර සෙමෙන් දාවන වෙන අවස්ථාවක් බැලුවොත් තමයි අපිට පේන්නේ තන්තුව ඉහළට පහළට යනවා කියලා. ඒතර පොතේ අඳිනකොට අපි මේ වගේ මෙහෙම මේ අවස්ථා කීපෙම අඳින්නේ නැහැ. ඉහළම තියෙන අවස්ථාවයි පහළම තියෙන අවස්ථාවයි අරගෙන පුඩුවක් අඳිනවා. ඒතර පුඩුවක් කියලා කියන්නේ අංශු කම්පණය වෙන්නේ නැති නිෂ්පන්ද තියෙන තැන් දෙකක්. මෙතනයි මෙතන. ඒතර අපි දන්නවනේ තරංගයක් දැන් තරංග ආයාමයක් කියලා කියන්නේ මේ වගේ එකක් නේ. මේක තමයි තරංග ආයාමය. එතකොට තරංග ආයාමයේ ඇතුලේ පුඩු දෙකක් ඉන්නවා. දැන් අනිත් පැත්තට ප්‍රගමණය වෙන තරංගයයි මේකයි එකතු වෙලා ස්ථාවර තරංගය හැදුනම මේ වගේනේ දරුවෝ දකින්නේ මේක ඔහොමනේ දකින්නේ. එතකොට මෙතන තියෙනවා පුඩුවක්. ඒතර පුඩුව ඇතුලේ තරංග ආයාම භාගයයි. අනිත් පුඩුව ඇතුලේ තරංග ආයාම භාගයයි. ඒ වගේ තමයි තියෙන්නේ. ඒතර දරුවාට මේ පුඩු ගාන ගණන් කරාම ඒකේ අර ලැම්ඩා බෙදීම දෙකේ ඒවා කීයක් තියෙනවද කියලා කියන්න පුළුවන්. ලැම්ඩා බෙදීම දෙකේ ඒවා. ඒතර මේවා අඳිනකොට දරුවෝ මතක තියාගන්න ඕන අනිවාර්ය කොන්දේසිය තන්තුව ගැට ගසලා තියෙන තැන් වල නිෂ්පන්ද
තන්තුව කම්පණය කරන තැන ප්‍රශ්පන්ද. සාමාන්‍යයෙන් සිද්ධාන්තවලදී තන්තුව කම්පණය කරන්නේ මොන ලක්ෂයෙන්ද කියලා විශේෂයෙන් සඳහන් කරන්නේ නැහැ. ඒතර අපි අර දෙකලවර එන නිෂ්පන්ද දෙක ගැන විතරයි අවධානය යොමු කරන්නේ. දෙකලවරට නිෂ්පන්ද එන්න පුළුවන් විදියට තන්තුවේ අඳින්න පුළුවන් තරංග රටා සියල්ලම අපි අඳිනවා. ඒවා තමයි මේකේ සාකච්ඡා කරන්නේ. මේ මෙතන තියෙන ස්ථාර තරංගයේ අර නිෂ්පන්ද සම්බන්ධ තියෙන ලක්ෂණ බලන්න. නිෂ්පන්ද දෙකක් අතර තන්තු කොටසක දිග තරංග ආයාමයෙන් අඩකට සමානයි. ඒතර ලැම්ඩා බෙදීම දෙකක් සමානයි. එක පුඩුවක් කියලා තමයි දරුවෝ ගන්නවා. එම කොටස පුඩුවක් යනුවෙන් හඳුන්වනවා. පුඩුවක් තුළ පිහිටි සෑම අංශුවක්ම කම්පණය වන්නේ එකම කලාවෙන්. ඒ හැමෝම එකම විදිහට තමයි ඉහළ පහළවම යන්නේ. අර ප්‍රගමන තරංගයේදී එහෙම නෙමෙයිනේ. එක අංශුවක් යන විස්තරයට වඩා ඊළඟ අංශුව යන විස්තරය පොඩ අඩුයිනේ. ඒ වෙලාවේ. හැබැයි හැමෝම එකම දුර යන්න ඕන කොයි හරි වෙලාවක. මේකේ එහෙම නැහැ. මේකේ ඔක්කොම එකට යන්නේ එකට උඩට ගියා, එකට මැදට ආවා, එකට පහළට ගියා. ඒතර අපි කියනවා සියල්ලම කම්පණය වෙන්නේ එකම කලාවෙන් කියලා. පුඩුවක් ඇතුලේ තියෙන සෑම අංශුවක්ම එකම කලාවේ. පුඩුවක් තුළ පිහිටි සෑම අංශුවක්ම එකම මොහොතේ උපරිම චාලක ශක්තිය ලබා ගන්නවා. ඒතර අපි කියවනේ දැන් තන්තුවේ තියෙන අංශු කම්පණය වෙනකොට තරංගයේ ඉදිරියට ප්‍රගමණය වෙනවා. අංශුව යාගේ මධ්‍යන පිහිටුම වටා ඉහළ පහළ තමයි යන්නේ. එතකොට අපි තරංගය ඇන්දොත් මේ වගේ අපිට පේන්නේ. මෙන්න මධ්‍යන පිහිටුම මෙන්න තරංගය. තර අංශු කියන්නේ මෙන්න මෙතන ආකාංශුවක්. ඔය වගේනේ අංශු ඉන්නේ. මෙහෙම අංශු ඉන්නවා. මධ්‍යන පිහිටුම. ඒතර මේ අංශු එකම කලාවෙන් තමයි කම්පණය වෙන්නේ. මෙයා යනකොටම මෙයාත් ඒ විදිහටම උඩට යනවා. මෙයාත් ඒ විදිහටම උඩට යනවා. ඒකයි එකම කලාව කියලා කිව්වේ. එතකොට මෙන්න මේ අංශුවයි මේ අංශුවයි මෙයයි කම්පණය වෙන්නේ. ඒගොල්ලෝ නිෂ්පන්ද. අපි දන්නවා අර දෝලන චලිතයේ යෙදෙනකොට උපරිම වේගය තියෙන්නේ මධ්‍යන පිහිටුමේදී. උපරිම වේගය තියෙන්නේ මධ්‍යන පිහිටුමේදී. ඒතර මෙතන මෙන්න මේ අවස්ථාවේ ඉන්න අංශු වල හැමෝගම ප්‍රවේග බිඳුවයි. අර විස්තරයේ කෙලවරට ගියාම ප්‍රවේගයේ බිඳුවයි. එහෙනම් මේ අවස්ථාවේ හැමෝම නිශ්චලයි. උපරිම අවස්ථාව. උපරිම වේගය තියෙන්නේ මේ මධ්‍යන පිහිටුමේදී මෙතන. ඒතර මෙන්න මෙතනින් ඉහළට යන වේගය තමයි අපි උපරිම වේගය කියලා කියන්නේ. ඒතර ඒ උපරිම වේගය තියෙනකොට තමයි චාලක ශක්තිය උපරිම වෙන්නේ. එහෙනම් හැමෝම චාලක ශක්තිය උපරිම වෙන්නේ එකම වෙලාවේ. විභව ශක්තිය උපරිම වෙන්නේ එකම වෙලාවේ. මෙතෙන්ට ආවමනේ විභව ශක්තිය උපරිම වෙන්නේ. මධ්‍යන පිහිටුමේදී තමයි චාලක ශක්තිය උපරිම වෙන්නේ. ඒක තමයි අතන අර කරුණක් විදියට සාකච්ඡා කරලා තිබුණේ. පුඩුවක් තුල පිහිටි සෑම අංශුවක්ම එකම මොහොතේ උපරිම චාලක ශක්තිය ලබා ගන්න අතර එකම මොහොතේ උපරිම විභව ශක්තිය ලබා ගන්නවා. තන්තුව ගැටකසා ඇති ලක්ෂ හැම විටම නිෂ්පන්ද. තන්තුව පොළන ලක්ෂ ප්‍රශ්පන්ද. ඒවා තරංග රටාව අඳිනකොට දරුවෝ මතක තියාගෙන ඉන්න ඕන. සමහරට ගණනේ කියලා තියෙන පුළුවන් දිගට තන්තුවක් ගැට ගහලා තන්තුවේ මුළු දිගෙන් 4න් පංගුවක් තියෙන තැනින් පොළනවා කියලා. කියන්නේ තන්තුවේ දිගෙන් කාලකින්. ඒතර ඔයාලා ඒකේ තරංග රටාව අඳින්න ඕන හැමතිස්සෙම ඒ කාලක් කියන තැන ප්‍රශ්පන්දයක් එන විදියට. දැන් තන්තුව මැදින් පොළනවා කිව්වොත් අපිට ගන්න කියලා තියෙනවා තන්තුවක් මෙහෙම ගැට ගහලා ඒක මැදින් පොළනවායි කියලා. මැදින් පොළලා ස්ථාර තරංගයක් හට ගන්නවා කියලා. එතකොට මේ කවදාවත් මෙන්න මේ රූප සටහන අඳින්න බෑ. මොකද මම මේ ඇඳලා තියෙන එකේ මැදින් නිෂ්පන්දයක් ඇවිල්ලා තියෙනවානේ. ඒතර මැදින් පොළනවා කිව්වොත් ඒක අඳින්න බෑ දරුවන්ට. අන්න ඒ වගේ ගන්න හදන්න ගියාම බලන්න ගන්න විශේෂයෙන් සඳහන් කරලා තියෙනවද කියලා මේ තන්තුව පොළන තැන. එහෙම කරොත් ඒ තරංග රටාව අඳිනකොට ඒ පොළවන ලක්ෂයට ප්‍රශ්පන්දේන විදිහට ඕන තරංග රටාව අඳින්න. සාමාන්‍ය සිද්ධාන්තවලදී මූලික සිද්ධාන්තවලදී විශේෂයෙන් සඳහන් කරන්නේ නැහැ පොළන ස්ථානය. ඒතර දරුවන්ට මැදටත් නිෂ්පන්දය ගන්න පුළුවන්. ගැට ගහපු තැන් වලට අනිවාර්යයෙන්ම නිෂ්පන්දය ඉන්න ඕන. මැදටත් නිෂ්පන්දයක් ගන්න පුළුවන් එක අවස්ථාවකදී. දැන් මෙතන තියෙනවා ඒකේ සිද්ධාන්ත කොටස් ටික අපිට ගොඩනගා ගන්න තියෙනවා.
තන්තුව කම්පනය කරන සංඛ්‍යාතය වැඩි කිරීම මගින් විවිධ ස්ථාවර තරංග ඇති කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පුඩු එකක් එන්න පුළුවන්, පුඩු දෙකක් ඇති කරන්න පුළුවන්, පුඩු තුනක් ඇති කරන්න පුළුවන්. අන්න එහෙම. ඒක එක්ක සංඛ්‍යාතය වෙනස් කරලා තමයි ඒක කරන්න ඕන. එතකොට දැන් මේක ඇත්තටම මැනුවලි කරනවා නම් මිනිස්සෙක් අතින් අල්ලලා තන්තුවක් කම්පනය කරලා කරනවා නම් එයාට සියලුම තරංග රටා ඇති කරන්න බෑ. එයාට අතින් ඊටාම වේගෙන් තන්තුව කම්පනය කරන්න බෑනේ. සාමාන්‍ය විද්‍යාගාරයේ තියෙනවා මේ විද්‍යුත් කම්පක. ඒ විද්‍යුත් කම්පකයකින් නම් පුළුවන් එහෙම තරංග රටාවක් ඇති කරලා අපිට දිග තන්තුවක පුඩු වගේ ඒවා ඇහැට බලන්න හදා ගන්න පුළුවන්. මෙතන දැන් අපි මූලික තරංග රටා අඳින්න කලින් නැවත වීඩියෝ පටයක් අරගෙන බලමු. මේ කොහොමද මේකේ අර පුඩුවක් වගේ එකක් ඇති වෙලා තියෙන්නේ කියලා. ඒතකොට අංශුව කොහොමද කම්පණය වෙන්නේ? අර එකම කලාවෙන් යන විදිය. පුඩුව කොහොමද ඇති කරන්නේ? පුඩු දෙකක් ඇති වුණා මොන වගේ රටාවක්ද තියෙන කියලා අපි තව වීඩියෝ පටයක බලමු. බලන්න දැන් මෙතන මම වීඩියෝ පටයක් පෙන්නනවා. ඒතකොට මේ පැත්තේ තියෙන්නේ ප්‍රගමන තරංගය. ඒ කියන්නේ දරුවන්ට මේ තරංගය ගමන් කරන වගේ පෙනේ. මේ තියෙන්නේ මේ පැත්තට පතන වෙච්ච තරංගයයි දෘඩ මායමකින් පරාවර්තනය කරලා අනිත් පැත්තට යන තරංගයයි ඒ දෙක එකතු වෙලා හැදෙන ස්ථාවර තරංගයක් තමයි මෙතන පෙන්වන්න හදන්නේ. ඒතර මෙයා අපිට පේනවා එහෙම ඉදිරියට ගමන් කරන බව පේන්නේ නැහැ. එකම තැන ඉහළ පහළ යනවා වගේ තමයි පේන්නේ. මෙයා නම් දරුවන්ට පෙනේ නිකන් අර ණයෙක් ඇදෙන්න වගේ තරංගයේ ඉදිරියට ගමන් කරනවා. බලන්න මේක. බලන්න දරුවන්ට ප්‍රගමන තරංගයයි ස්ථාවර තරංගයයි ඒකේ ලක්ෂණය දකින්න පුළුවන්ද කියලා. අර අරයා නිකන් මෙහාට යනවා වගේ පේනවනේ. මෙයා එකම තැන ඉහළ පහළ යන ගතියක් තමයි පේන්නේ. හැම අර දැන් ඔතන තියෙන්නේ මෙතන මේ ටිකක් තද වර්ණයෙන් ඇඳලා පෙන්නලා තියෙන්නේ ස්ථාවර තරංගය. එයා එකම තැන පුඩු හද මේ වගේ ඉහළ පහළ යනවා. දරුවන්ට මේ ලා පාටවල් දෙකකින් පේනවා නිල් පාටයි රතු පාටයි වගේ ඒ තියෙන්නේ අර සරසම තරංග දෙක. ප්‍රගමන තරංග දෙක එකිනෙකට විරුද්ධ දිශාවට ගමන් කරනවා. ඔයාලා බලන් හිටියොත් ඔයාලට පෙනේ මේ රතු පාට තරංගේ මේ පැත්තට ගමන් කරනවා. නිල් පාට තරංගේ අර පැත්තට ගමන් කරනවා. ඒතර මේ දෙක එකතු වුණාම හැදෙන ස්ථාවර තරංගය ඉදිරියටවත් පිටුපසටවත් ගමන් කරන්නේ නැතුව එකම තැන මෙහෙම සිරස් අතර කම්පණය වී තියෙන තරංගය තමයි මේ තද පාටින් තියෙන්නේ. බලන්න මේක. ඔය බලන්න. නිල් පාට තරංගේ මේ පැත්තට යනවා වගේ පේනවා. රතු පාට එක අර පැත්තට යනවා වගේ පේනවා. මෙන්න ස්ථාවර තරංගේ කම්පණය වෙන විදිය. ඒතර මේ බලන්න පුඩුවක් කියන්නේ මොකක්ද කියලා. ඔය බලන්න. දැන් බලන්න. තරංග ආයාමයක් කියන්නේ මොකක්ද? මෙන්න මෙතන තියෙන නිෂ්පන්දේ මේ එක පුඩුවක් මේ අනිත් පුඩුව. ඒතර පුඩු දෙකක් අතර දුර තමයි තරංග ආයාමය. එතකොට දරුවට ලැම්ඩා කියලා ලියන්න වෙන්නේ මේ වගේ පුඩු දෙකක්. දැන් මේ ඒතර මෙතන පුඩුවයි මෙතන පුඩුවයි මෙතන පුඩුවයි මෙතන පුඩුවයි. පුඩු හතරක් තියෙනවා. දැන් මෙතන පෙන්නලා තියෙන දරුවන්ට මීටර 8ක දිගක්. ඒතර මීටර 8ක දිගක බලන්න මෙතන පුඩුවයි මෙතන පුඩුවයි පුඩු දෙකක් එනවනේ. ඒතර තරංග ආයාමයක් කියන්නේ මීටර 4යි කියලා මේකෙන් ගන්න පුළුවන් දරුවන්ට. මේක නැවැත්තුවා. මේක දැන් චලිත වෙනකොට බලන්න මේ පුඩුව ඉහළ පහළ යනවා පේනවා. සෑම අංශුවක්ම ඒ කියන්නේ මේ එක පුඩුවක් ඇතුළේ තියෙන. පුඩුවක් ඇතුළේ තියෙන සෑම අංශුවක්ම එකම කලාවෙන්. මේකේ තියෙන අංශු කම්පණය වෙන කලාවෙන් නෙමෙයි මේකේ තියෙන අංශු කම්පණය වෙන්නේ. එක පුඩුවක් ඇතුළේ එකම කලාව. බලන්න. මෙන්න ප්‍රගමන තරංගය මෙන්න ස්ථාවර තරංගය. දැන් මම දරුවන්ට කීප සැරයක් මේක පෙන්නුවා. මම හිතන්නේ දැන් දරුවන්ට අවබෝධයක් ඇති මේ වගේ තරංගයක් හටගන්නේ කොහොමද කියලා මේකේ තියෙන ලක්ෂණ මොනවද කියලා. බලන්න මෙයා ගමන් කරන බව පේන්නේ නැහැ නේ. ඉහළට පහළට විතරයි. ඔය තියෙන්නේ තරංග දෙකත් ඔක්කොම. ඔය බලන්න දැන් මෙතන තරංග අධිස්ථාපන මූලධර්මයක් තියෙනවා. දරුවන්ට ඒකත් පොඩ්ඩක් බලන්න පුළුවන්. දැන් මේ හරිය මේ දෙන්නගේ විස්තර දෙක සමානයිනේ. ඒතර අධිස්ථාපනයට ඒ විස්තර දෙක එකතු කරන්න වෙනවනේ. ඒතර මේ රතු පාටකේ නිල් පාටකේ මෙතන විස්තර දෙක සමානයි. ඒතර මේ දෙක එකතුව දෙගුණයක් වෙලා තමයි මේ පහළට අවිල තියෙන කළු පාට තරංගය. මේ හරියද බලන්න මේ නිල් පාටකට කුඩා එකක් තියෙන්නේ රතු පාටකට ටිකක් වැඩි.
ඒතර රතු පාටකට එන උසට මේ නිල් පාටකෙන් එන උස එකතු කරාම තමයි මෙතෙන්ට එන්නේ. මේ රූපතරාණේ ඕනම තැනක අරන් බැලුවොත් දරුවන්ට අර ඒවා එකතු කරපු විදි බැලුවොත් රතු පාටකයකට නිල් පාටකයක එකතු කරාම එන උස තමයි මේ කළු පාටකෙන් පෙන්නන්නේ. දැන් මේ හරිය බලන්න. මෙන්න මේ නිෂ්පන්දේ වෙච්ච තැන බලන්න. රතු පාට තරංගයේ තියෙන මේ අර තිරස් රේඛාවෙන් ඉහළ. ඒ කියන්නේ තන්තුවේ මධ්‍යන පීඨුවෙන් ඉහළ. නිල් පාටෙන් තියෙන අනිත් පැත්තට යන තරංගය තියෙන්නේ පහළ. ඒතර පහළට යන එක අපි ඍණ ගිලන ගන්න ඉහළට යන එක දන්නා. ඒතර මේ දෙක එකතු කරාම බිඳුවයිනේ. ඒකයි මේ මෙතන බිඳුව වෙන්නේ. උපරිමේ වෙන්නේ දෙන්නම එකම පැත්තේ ඉන්නේ එක සමාන වගේ ඉන්නවා. දෙන්නම වැඩිපුර ඉන්න දෙකනේ එකතු කරලා තියෙන්නේ. ඒකත් මේකෙන් ඉගෙන ගන්න පුළුවන් දරුවන්ට. ඔන්න බලන්නේ නැහැ. ඔය තියෙන ස්ථාවර තරංගේ විතරක් ඇඳලා තියෙන රූප සටහන. අපි තව වීඩියෝ පටයක බලනවා. ඒකේ තියෙනවා දරුවන්ට අපි ඇත්තටම විද්‍යාගාරයේදී තන්තුවක කොහොමද ස්ථාවර තරංගය ඇති කරලා අර පුඩුවක් ඇති කරගන්නේ කියලා. මෙතනදී තව දෙයක් කියන්න ඕන. මේ පුඩුවේ තරංග ඇති කරනකොට දැන් ඉස්කෝලේ තියෙන විද්‍යුත් කම්පකයක නම් ඒක අපි සාමාන්‍යයෙන් වලට විද්‍යුත් කම්පකයක් කියවම අදහසක් එනවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් බෙල් එක ගන්නත් පුළුවන්. බෙල් එකේත් අර මිටියක් වගේ එකක් ඊටාම වේගෙන් වදිනවනේ. ඒ වගේ එකක් තමයි ඉස්කෝලේත් තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් විද්‍යුත් කම්පකයේ සවි කරාට පස්සේ ඒකේ සංඛ්‍යාතය අපිට වෙනස් කරන්න බෑ හැබැයි. ඒක එකම සංඛ්‍යාතකින් තමයි කම්පණය වෙන්නේ. ඒක නිසා අපිට සංඛ්‍යාතය වෙනස් කර පුඩු ඇති වෙන විදිහ ඒක අපිට බලන්න බෑ. අපිට පුළුවන් ආතතිය වෙනස් කර පුඩු ඇති වෙන විදිය බලන්න. තන්තුව අතින් අදිනවා නම් ඒ අදින එක ටිකක් අඩු කරනවා නැත්නම් වැඩි කරනවා. එහෙම කරලා අපිට පුළුවන් පුඩු ගාන අඩු කරන්න වැඩි කරන්න. මම ඒක එක පුඩුවක් ඇති වෙන විදිය විතරක් තන්තුවක පෙන්නන්නම්. අපි ගැටලු විසඳනකට තව බලමු මේකේ තියෙන වෙනත් ආකාර. දැන් මෙතන තියෙන්නේ අපි තන්තුවක් අර වගේ මේ විද්‍යුත් කම්පකයට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. බලන්න මෙයා මේ තන්තුව මැදින් පොළන වගේ දෙයක් කරනවා. දැන් මේ විද්‍යුත් කම්පකය ක්‍රියාත්මක කරාට පස්සේ මෙහෙම පොළන්න අවශ්‍ය නැහැ. ඒතකොට මෙතනින් ඒක කම්පණය කරන්නේ ඉහළට පහළට. ඒතකොට මෙයාට ආතතිය වෙනස් කරලා පුළුවන් මේ තන්තුවේ හට ගන්නා පුඩු ප්‍රමාණය අඩු වැඩි කරන්න. මොකද මේ සංඛ්‍යාත වෙනස් කරන්න බෑනේ. ඒකින්ද ආතතිය තමයි එයා වෙනස් කරන්නේ. අපිට විද්‍යාගාරයේදීත් ඒ වගේ තමයි කරලා බලන්න වෙන්නේ. මම එක සැරයක් පෙන්නන්නම් මේකේ පුඩුවක් ඇති වෙන විදිය. අපි ඒක බලලා නැවත සාකච්ඡා කරමු. ඒ පෙන්නන්නේ අර කම්පකයේ කම්පණය වෙන විදිය. එයා පෙන්නන්නේ. මොන බලන්න දැන් කම්පණය වෙනවා. දැන් බලන්න පුඩු එකක්, පුඩු දෙකක්, පුඩු තුනක් එයා ඇති කරා මේක. අර පළවෙනි පුඩුව තමයි අපි මූලිකය කියලා කියන්නේ. එහෙම එකක් එන්න පුළුවන් පළවෙනි විදිය. ඔය බලන්න. දැන් මෙතන තන්තු දෙකක් නැහැනේ අතර මෙතන එක තන්තුවයි තියෙන්නේ. ඒතර එක තන්තුවෙන් දරුවන්ට මායාවක් වගේ එකක් පේනවා නිකන් පුඩුවක් හැදිලා. ඒ කියන්නේ මේ තන්තුව අපේ ඇහි පින්තූරයක් සාමාන්‍යයෙන් මතක තියෙනවා තත්පරෙන් 10න් එකක්. ඊට කලින් එයා මේ එක වෙලාවක මෙන්න මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. මේ තියෙන්නේ උඩට. ඊට පස්සේ ඒ පින්තූරේ අපේ ඇහි මතක තියෙන අතරේ තන්තුව මෙහෙම මැදට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා පහළට ගිහින් තියෙනවා. ඒතර ඒ දෙක ඊටාම වේගෙන් සිද්ධ කරලා තියෙනවා. ඒකයි අපිට ඒක නිකන් පුඩුවක් වගේ පේන්නේ. මේ මැද හරිය අපිට මේ තන්තුව ගමන් කරන ටික පේන්නේ නැහැ. ඒතර දැන් මෙයා මෙතනින් අල්ලගෙන ඉන්නවා. මෙයා මේ අත එහාට මෙහාට කිරීමෙන් තමයි මේකේ ආතතිය වෙනස් කරන්නේ. දැන් මේ හදලා තියෙන එයා මේ තන්තුවේ ස්ථාවර තරංගයක් ඇති කරන්න පුළුවන් පළවෙනි ආකාරය. ගැට ගහලා තියෙන තැන නිෂ්පන්දයක් තියෙනවා. එයාගේ අත ගාව නිෂ්පන්දයක් තියෙනවා. ඒතර මෙන්න මේම පුඩුවක් ඇති කරන්න පුළුවන් පළවෙනි ආකාරය අපි මේ පාඩමේදී සඳහන් කරන්නේ මූලිකය කියලා. මූලිකය. ඒතර ඊළඟ අවස්ථාවට කියනවා සංඛ්‍යාතය මේ වගේ දෙගුණයක් වගේ කරන්න ඕන. එතකොට පළමු උපරිතාණය. තාණය කියන්නේ ස්වරයටනේ. ඒතර උපරි කියන්නේ වැඩි කියන එක. උපරිතාණය නැත්නම් අපි කියනවා ටෝන් එක කියලා කියන්නේ ස්වරයට. සිංහලෙන් සාමාන්‍ය ඒක තාණය කියලා තමයි සඳහන් කරන්නේ. ඒතර මේ මූලිකයට කියනවා ෆන්ඩමෙන්ටල් නෝට් එක නැත්නම් පළමු ප්‍රසංවාදයේ වගේ එක එක නම් තියෙනවා.
අපි දැනට මේක හැදෙන විදිහ ඉගෙන ගන්න පස්සේ නම් ටිකත් ඉගෙන ගන්න බලමු. බලන්න දැන් ඊළඟට මෙයා මේකේ ආතතිය අඩු කරලා මේකේ පුඩු දෙකක් හදනවා. ඔය බලන්න. දැන් එයා අත පොඩක් ඉස්සරහට ගෙනල්ලා මේකේ තන්තුවේ ආතතිය අඩු කරනවා. එතකොට තමයි මේ පුඩු දෙකක් ඇති වෙලා තියෙන්නේ. බලන්න අපිට මේක ඇත්තට විද්‍යාගාරයේත් මේක විද්‍යුත් කම්පකයක් ගොඩක් ඉස්කෝල වල තියෙනවා. අර දිග නූලක් අරගෙන සාමාන්‍යයෙන් ඩෙස් දෙකක් විතර ඈතට වගේ දිග නූලක් අරගෙන මේ වගේ කම්පණය කරොත් පුඩු 10ක් 15ක් එහෙම ඇති කරන එකක් බලන්න පුළුවන් දරුවන්ට. මේ පුඩු දෙක. එතකොට පළවෙනි අවස්ථාවේ මූලිකය මෙයාට අපි කියන්නේ පළමු උපරිතාණය. අර මුල් එකේ සංඛ්‍යාත වගේ දෙගුණයක් එන අවස්ථාව. මේක බලන්න. ඔය බලන්න. දැන් පුඩු 3ක් එනවා මේ අවස්ථාවේ. මෙන්න මේ වගේ තරංග රට ඇති කරලා ඒ වගේ සමීකරණ ගොඩනගන එක තමයි මේ කොටසේදී අපි සාකච්ඡා කරන්නේ. මම ඒව ගැන අවබෝධයක් ගන්න තමයි දරුවන්ට මේවා පෙන්නුවේ. ඔය බලන්න. ඕන දැන් නැවත මුලින් ඉඳලා පෙන්නනවා. ඒ එතන පෙන්නන්නේ අර විද්‍යුත් කම්පකයේ දැත්ත ඉහළ පහළ යන විදිය. දැන් මෙයා මේ පැත්තෙන් ආතතියක් ඇති කළ මේ මූලිකය පළමු උපරිතාණය මේක දෙවන උපරිතාණය. ඒ වගේ තමයි ගන්න. තුන්වන උපරිතාණය, හතරවන උපරිතාණය එහෙම ගන්න පුළුවන්. දැන් අපි මේක නවත්තලා අපේ පාඩමට ගිහිල්ලා අපි මේකේ සිද්ධාන්ත කොටස සමීකරණ කොටගීම අපි කරන්න ඕන. ඒතර අපි පොතේත් රූප සටහන් අදිනවා. ඒතර මේ වගේ චලන වෙනවා දකින්න හම්බෙන්නේ නැහැ. ඒවා අවබෝධයට තමයි මම මේ ටික දරුවන්ට පෙන්වන්නේ. අපි දැන් බලමු මේවා සිද්ධාන්ත ගොඩනගන්නේ කොහොමද කියලා සමීකරණ ගොඩනගන්න තියෙනවා අපිට. ඒවා ඉතින් අපිට රූප සටහන් ඇඳලා තමයි මේවා කරන්න වෙන්නේ. ඒ සිද්ධාන්ත ගොඩනගන වගේම මේ සමීකරණත් මතක තියෙන්න ඕන. බහුවර්ණ වගේ ඒවාට අපි මේ සමීකරණ යොදනවා නම් අපිට මුලින් ඉඳලා ඒවා ගොඩනගන්න වෙලාවක් නැහැ. ඒකින්ද මේකේ සමීකරණේ මම ලියුවට පස්සේ ඒක මතක තියාගන්න ඕන. මෙතන තියෙන ස්ථාවර තරංගයක් හට ගන්නකොට ඒ පුඩුවේ තියෙන ඕන විශේෂ ලක්ෂණ. දැන් බලන්න ඇදි තන්තුවක හට ගන්නා ස්ථාවර තරංග රටා කියලා තමයි කියන්නේ. එතකොට ඒකේ එන්න පුළුවන් පළවෙනි ආකාරය. අපි දැන් දන්නවනේ තන්තුව දෙකලවරින්ම ගැට ගහලා නම් තියෙන්නේ. ගැට ගහපු තැන් වලට අනිවාර්යයෙන්ම නිෂ්පන්ද එන්න ඕන. එහෙම අඳින්න පුළුවන් මුල් ආකාරය. එහෙම අඳින්න පුළුවන් පළවෙනි ආකාරය. ඒකට තමයි අපි කියන්නේ මූලිකය කියලා. ඉතින් දරුවන්ට මේ පොඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. ගැට ගහපු තැන් වලට නිෂ්පන්ද එන විදියට මේකේ තරංග රටා මොන ආකාරයකටද ගොඩනගන්න පුළුවන් කියලා. එසේ ඇති කළ හැකි තරංග රටාවලට අනුරූප සංඛ්‍යාත සඳහා ප්‍රකාශන ව්‍යුත්පන්න කරන්න තියෙනවා. ඒවා අපි මතක තියාගෙනත් ඉන්න ඕන. හරිද? බලන්න. මේ තියෙන්නේ මේ වගේ මූලිකයක් තමයි මේ ඇඳලා තියෙන්නේ. දැන් දරුවෝ ගණන් හදනකොට මම මේ ඇඳලා තියෙන තන්තුවේ එක්තරා එක පිහිටීම් අපිට මං කියවනේ දැන් මේක ඊටාම් වේගයෙන් කම්පණය වෙනවා නම් මේ මැද ඒවා ඇත්තටම බලන්න බෑ අපිට. අපිට ඒක පේන්නේ නැහැ. මේ ඉහළම කෙළවරයි පහළම තැනයි අපිට බලන්න පුළුවන් පුඩුවක් වගේ ඇති වෙලා තියෙනවා. දැන් දරුවෝ දැක්කනේ අර තන්තුව කම්පණය කරපු වෙලාවේ. ඒතර අපි මේ වගේ එකක් ඇඳලා මේ පුඩුව ඇඳලා මේ සමීකරණය කොට ගන්න ඉගෙන ගන්න ඕන. මෙහෙම එකක් ඇති කරන්න පුළුවන් පළවෙනි ආකාරයට අපි කියනවා මූලිකය කියලා. මම මේ සමීකරණය එන හැටි කියලා දෙන්නම්. ඊට පස්සේ දරුවන්ට පුළුවන් මේක බලන්න මොනවද මෙතන ලියලා තියෙන්නේ කියලා. එතන බලන්න මූලිකයක් නම් තන්තුව ගැට ගහලා තියෙන තැන් වලට නිෂ්පන්ද වෙන විදිහට පළවෙනි තරංග රටාව අඳින්න ඕන. එතන මෙන්න තන්තුව මෙතනත් ගැට ගහලා තියෙන්නේ. සාමාන්‍ය අපි මෙතන ගැට ගන්නවා කියලා කියන්නේ මෙතන කප්පියක් සම්බන්ධ කරලා කප්පිය වටේ නූල ගෙනල්ලා ඒකට බාරයක් සම්බන්ධ කරන එක තමයි කරන්නේ. සිද්ධාන්ත ගොඩනගනකොට මේ වගේ තමයි රූප සටහන අඳින්නේ. ඒතර මෙතනත් අචල ලක්ෂයකට සම්බන්ධ කරලා තියෙනවා. මෙතනත් අචල ලක්ෂයකට සම්බන්ධ කරලා තියෙනවා. ඒතර ගැට ගහලා තියෙන තැන් වලට හැමතිස්සෙම නිෂ්පන්ද එන විදිහට තමයි තරංගය අඳින්න ඕන.
බලන්න එතකොට මෙතෙන්ට නිෂ්පන්දයක් එන්න ඕන. මෙතෙන්ට නිෂ්පන්දයක් එන්න ඕන. එහෙම අඳින්න පුළුවන් පළවෙනි තරංග රටාව තමයි අපි අඳින්නේ. එතකොට මෙන්න මේ වගේ තරංග රටාවක් තමයි දරුවන්ට අඳින්න වෙන්නේ. ඇත්තටම එකක් ඇඳත් ඇති මේ වගේ එකක් ඇඳත් ඇති. නමුත් අර එකක් ඇඳම අපි ඒක ප්‍රගමන තරංගයද ස්ථාවර තරංගයද කියලා දන්නේ නැහැ. ඒක නිසා ස්ථාවර තරංගය පෙන්වන්න අපි පුඩුවක් තමයි ඇඳලා පෙන්වන්නේ. ඒත් අපි කලින් සාකච්ඡා කරා මේ වගේ පුඩුවක තරංග ආයාම භාගයක් තියෙනවා කියලා. මෙතන තරංග ආයාම භාගයක් තියෙනවා. මේක ඉතුරු භාගෙන්නේ මෙහෙම ඇඳොත් මෙන්න මේ හරියට තමයි එන්නේ. අපි තන්තුවේ දිග L කියලා ගන්න. තන්තුවේ දිග වෙනස් කරන්නේ නැත්නම් මූලිකය පළමු උපරිතාණය දෙවෙනි උපරිතාණය එහෙම කොච්චර උපරිතාණ ගියත් පල්ලෙහාට ගියත් තන්තුවේ දිග L කියලා තමයි ගන්න. ඒතර මේ දිග L. දැන් මේකේ ආතතියක් තියෙන්න ඕන නැත්නම් තරංගය ප්‍රගමණය වෙන්නේ නැහැ. ඒතර මේ පැත්තට එන තරංගයක් ප්‍රගමන තරංගයක්. මේකේ පරාවර්තන වෙලා අනිත් පැත්තට යන එකත් ප්‍රගමන තරංගයක්. මේ දෙක එකතු වෙලා තමයි මේ ස්ථාවර තරංගය හැදෙන්නේ. එහෙනම් අපි දැන් මේකට සමීකරණය ගොඩනගමු. පුඩුවක් නිසා පුඩුවේ තියෙන තරංග ආයාම භාගයක්. ඒතර දරුවන් ලියන්න පුළුවන් ලැම්ඩා බෙදීම 2ක් සමානයි L කියලා. ඒතර එනවා ලැම්ඩා සමානයි 2යි L. දැන් ලියනවා V සමානයි F ලැම්ඩා සමීකරණය. මොකද මේ ස්ථාවර තරංගය ඇති කරන අපි කලින් ප්‍රගමන තරංග දෙකක් ගියානේ දෙපැත්තට සමානයි ප්‍රතිවිරුද්ධයි කියලා. ඒක නිසා අපි ඒකට ලියනවා V සමානයි F ලැම්ඩා සමීකරණය. අපි මෙතනින් F තමයි යුක්ත කරන්නේ. F ට තමයි ප්‍රකාශනය ලබා ගන්න කියලා ගණනේ කියන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් F සමානයි V බෙදීම ලැම්ඩා. ඒතර ලැම්ඩා මෙතන තියෙනවා දැන් ඇවිල්ලා 2යි කියලා. ඒතර ලියන්න පුළුවන් එකයට 2යි වරක් V. V කියන්නේ මේ තන්තුවේ ප්‍රගමන තරංගයේ වේගය. ඒක අපි කලින් කොට සාකච්ඡා කරා V සමාන වෙනවා කියලා T බෙදීම M වල වර්ගමූලයට. සමහරලාට සමීකරණය මෙහෙම තිබුණත් ඇති. F සමානයි 1/2 වරක් V කියලා. නමුත් අර V වලට T බෙදීමෙන් ආදේශ කරන්න පුළුවන් නිසා අපි ඒක එහෙම ලියමු. තර 1 බෙදීම 2L වර්ගමූල T බෙදීම M වල මෙන්න මේ වගේ සමීකරණයක් එනවා. මෙන්න මෙයා අපි F1 කියලා ලියනවා. ඒ කියන්නේ මූලිකයේ සංඛ්‍යාතයේ F1 කියලා ගත්තොත් F1 සමානයි 1 බෙදීම 2L T යට M වල මූලය. මේ සමීකරණය සිද්ධාන්ත කොටසක දරුවන්ගෙන් අහනවා නම් දරුවන්ට මේ වගේ තන්තු ඇදලා පුඩුවක් ඇදලා මේ සමීකරණය ව්‍යුත්පන්න කරන්න කියලා කියනවා. ඒ වගේම මේක දැන් මතක තියෙන්නත් ඕන 1 බෙදීම 2L තියෙනවා. මෙතන නම් V තියෙන්නේ. V කියන්නේ T යට M වල මූලය. මේකේ තවත් ආකාර අපි ලිව්වා. නමුත් මේක තමයි නිතරම පාවිච්චි කරන සමීකරණ. පළවෙනි එක නිසා මෙයාට අපි දීලා නම තමයි මූලිකය. මූලිකය අංකණය කරන්න මම ලියලා තියෙන F1 කියලා. සමහර පොත්වල F බිඳුව ලියනවා. F0 සමානයි 1/2L T යට M කියලා ලියනවා. ඒක පාවිච්චි කරන කෙනා අනුව තමයි සංකේතය එන්නේ. සමහර වෙලාවට විභාග පේපර් වල ඒගොල්ලෝ කියනවා මූලිකය සඳහා F0 හරි F1 හරි ලියන්න කියලා. ඒ කියන විදිය බලලා සමීකරණය ගොඩනගන්න. මෙන්න මේක තමයි ඇදි තන්තුවක දෙපැත්තෙන් ඇදලා ගැට ගහලා තියෙන තන්තුවක හට ගන්නා ස්ථාවර තරංගයක මූලික සංඛ්‍යාතයේ සමීකරණය. බලන්න එතකොට F කියන එක්කෙනා රඳා පවතිනවා තන්තුවේ දිග මත. ආතතිය ඒකීය දිගක ස්කන්ධය. මේවා තමයි රඳා පවතින සාධක. මේවා තමයි අර අතන ලියලා තියෙන්නේ. මෙන්න මේ ලියලා තියෙන ඒ ටික තමයි මේක මතක තියෙනවනේ ගොඩනගා ගන්න දරුවන්ට.
මේ තරංග රටාව අඳිනකොට මේ ඉහළම පිහිටුමයි පහළම පිහිටුමයි යන්න තමයි ඇති. ඒ දිගම L කියලා ගන්න. මෙතන ඒක ලියලා තියෙනවා. මෙන්න මෙතන තව දෙයක් ලියලා තියෙනවා. F1 සමානයි 1යි F1 කියලා. බලන්න ඒකෙන් මොකද්ද කියන්නේ කියලා. ඒකෙන් කියන්නේ මෙන්න මේ සමීකරණය. මෙන්න මේ සමීකරණය. මේ මූලිකයේ සංඛ්‍යාතයේ F1 කියන එක ලියනවා F1 සමානයි 1යි F1 කියලා. ඒක ඉතින් කියන්න ඕනේ නැහැ නේ. දැන් 5 කියන එක අපි ලියන්න බෑ 5 සමානයි 1 වරක් 5 කියලා. 10 සමානයි 1 වරක් 10. ඒ වගේ තමයි මේ ලියලා තියෙන්නේ. F1 සමානයි 1 වරක් F1. එතකොට දැන් මෙයානේ මූලිකය. මෙන්න මේ මූලිකය වගේ කී ගුණයක්ද කියන එක. මූලිකය වගේ කී ගුණයක්ද කියන එකට අපි තව නමක් කියනවා ප්‍රසංවාද කියලා. ප්‍රසංවාද. එතකොට මූලිකය වගේ එක ගුණයයි. මූලිකය වගේ එක ගුණයයි. අන්න ඒකින්ද අපි යාට කියනවා මූලිකය පළමු ප්‍රසංවාදයි කියලා. පළමු ප්‍රසංවාදයි. මූලිකය වගේ කී ගුණයක්ද කියන එකට තමයි ප්‍රසංවාදය කියන නම දීලා තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මූලිකය පළමු ප්‍රසංවාද වේ. පළමු ප්‍රසංවාද. ඒ නම් මතක තියාගෙන ඉන්න. අර උපරිතාන කියලාත් කියනවා ප්‍රසංවාද කියලාත් කියනවා. ප්‍රසංවාද කියන නමේ තේරුම මූලිකය වගේ කී ගුණයක්ද කියන එක. ඒතර මූලිකය වගේ එක ගුණයක් නිසා මූලිකය හැම විටම පළමු ප්‍රසංවාද. එකත් මතක තියාගෙන මේ සමීකරණ ලියා ගන්න මතක තියාගන්න. අර තරංග රටාව අඳින්න මතක තියාගන්න. මේ තියෙන්නේ තන්තුය ගන්න පුළුවන් ඊළඟ තරංග රටාව. දැන් අනිවාර්ය කොන්දේසිය තමයි මේක අර ගැට ගහලා තියෙන තැන් වලට නිෂ්පන්ද එන්න ඕන. ඒතකොට නිෂ්පන්ද දෙකක් ඇවිල්ලා තියෙනවා. මෙයාගේ මැදටත් නිෂ්පන්දයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතනත් නිෂ්පන්දයක් තමයි තියෙන්නේ. මෙතන නිෂ්පන්දයක්, මෙතන නිෂ්පන්දයක්, මෙතනත් නිෂ්පන්දයක්. දැන් දරුවන්ට විභාග ගන්න එක මොකක් හරි එකක තිබුණොත් මැදින් පොළනවා කියලා. තන්තුව මැදින් පොළනවා කියලා තිබුණොත් මේ තරංග රටාව අඳින්න බෑ. මොකද පොළන ස්ථානයේ නිෂ්පන්දයක් ගන්න බෑ. පොළන ස්ථානයේ හැමතිස්සෙම ප්‍රස්පන්දයක් වෙනවා. මේ වගේ උපරිමයකින් කම්පණය වෙන්න ඕන. ඒ නිසා ඒ ගණනේ විශේෂයෙන් සඳහන් කරලා තිබුණොත් පොළන ස්ථානයේ ඒකට ගැළපෙන විදිහට තරංග රටාව අඳින්න. අපි මේකත් නැවත සමීකරණය ගොඩනගලා ඉදිමු. නිකම්ම මේව බැලුවට මතක තියෙන්නේ නැහැ. ගෙදරදී දරුවෝ මේ රූප තරංග ඇඳලා මේ වගේ ඒවා ව්‍යුත්පන්න කරන්න පුරුදු වෙන්න ඕන. බලන්න. අපි ඒකත් මෙහෙන් නැවත තරංග රටාව ඇඳලා මේක ව්‍යුත්පන්න කරමු. ඊතර අර වගේම තන්තු අඳින්න ඕන. ඊතර මෙතන නිෂ්පන්දයක් එන්නේ ගැට ගහලා තියෙන්නේ. මෙතනත් නිෂ්පන්දයක් එන්නේ. දැන් මැදටත් නිෂ්පන්දයක් එනවා. ඊතර මෙතන මැදටත් නිෂ්පන්දයක් එන විදිහට මෙන්න මේ වගේ තරංග රටාවක් අඳිනවා. මේ තරංගයේ අර විස්තරය කියන එක මෙන්න මේ උස ඒ උස කලින් උසට වඩා අඩුයි. මේකේ මූලිකයට තමයි උපරිම උස තියෙන්නේ. ඒක නිසා තමයි ඒ කියන්නේ අපි මේක දැන් ලැබ් එකකට ගිහිල්ලා මේක ප්‍රැක්ටිකල් එක කරලා බැලුවොත් මේ වෙලාවේ ඇත්තටම ඔයාලට හඬ ඇහෙන්නේ අඩුවෙන්. අර මුල් අවස්ථාවේ මීට වඩා තියුණු හඬක් විශාල හඬක් ඇහෙනවා. ඒ නිසා ප්‍රැක්ටිකල් කරනකොට ගොඩක් වෙලාවට අපි මේ තරංග රටාව ගන්න නැහැ මූලිකය තමයි හැමතිස්සෙම ගන්න. මොකද ඒක කනට අහන්න ලේසි නිසා. අර ඔයාලා මම පෙන්නෝ වීඩියෝ පටේත් හරියට නිරීක්ෂණය කරා නම් ඔයාලා දකින්න ඇති මේ දෙවන අවස්ථාවේ තරංගයේ උස මේ පුඩුවේ උස අඩුයි. පළවෙනි අවස්ථාවේ තමයි උස වැඩි. දැන් මෙතනත් මේ තන්තුවේ දිග L. කලින් ගත්ත තන්තුවම තමයි මේ අරගෙන තියෙන්නේ. ඒතර මේ දිග L. ඒතර මෙතන පුඩු දෙකක් තියෙන නිසා අපි දන්නනේ අනිවාර්යයෙන් මෙතන දැන් තරංග ආයාමයක් තියෙනවා. එහෙනම් එකවරම ලියන්න පුළුවන් ලැම්ඩා සමානයි L කියලා. ඒතර අපිට එනවා ලැම්ඩා සමානයි L.
දැන් අපි මේකට ලියනවා v සමාන f ලැම්ඩා සමීකරණය. එතකොට v සමාන f ලැම්ඩා අනුව f තමයි අපි උක්ත කරන්නේ. එතකොට f සමානයි v යට ලැම්ඩා. එතකොට ලැම්ඩාට දාන්න පුළුවන් l කියලා. එහෙනම් දරුවන්ට එනවා f සමානයි 1 යට l v. v කියන්නේ t යට m වල මූලය. ඒක අපිට හැමතිස්සෙම එනවනේ t යට m වල මූලය. මෙතන 1 යට l එනවා. ඒතර කලින් සමීකරණේ මෙතන හිටියා 1 යට 2යි l. ඉතින් අර සාධාරණ සමීකරණයක් ගොඩනගා ගන්න ඕන වුණාම අපි හැමතිස්සෙම මේ ඉර යට 2l කියන කොටස ඒ විදිහටම තියාගන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි මේකේ ඉර උඩත් ඉර යටත් දෙකෙන් වැඩි කරමු. ඉර උඩත් ඉර යටත් දෙකෙන් වැඩි කරා කියලා සමීකරණයට වෙනසක් නැහැ නේ. ඒ නිසා මේක දෙකෙන් වැඩි කරනවා. එතකොට මේ දෙවෙනි තරංග රටාව නිසා මම මෙතන ලියනවා සංඛ්‍යාතයට f2 කියලා. එහෙනම් දරුවාට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ එකක්. දරුවාට ලියන්න පුළුවන් f2 සමානයි 2 යට 2l t යට m. 2 යට 2l t යට m වල මූලය. ඒතර කලින් අවස්ථාවේ ආවේ 1 යට 2l t යට m වල මූලය. මේ ටික වෙනසක් නැතුව ආවා. දැන් වැඩිපුර ඉලක්කමක් ඇවිල්ලා තිනවා ඉස්සරහට. ඒක නිසා මට මෙන්න මේ ටිකට ලියන්න පුළුවන් කලින් සංඛ්‍යාතය අර f1 කියලා ලිව්ව එක මෙන්න මේ ටිකට ලියන්න පුළුවන්. එහෙම ලිව්වොත් මට සමීකරණය හැදෙනවා මේ වගේ එකක්. f2 සමානයි 2යි මේ t යට m වල වර්ගමූලයයි මේ 2l කියන කොටසයි. ඒක තමයි f1 කියලා ආයේ මූලිකය. දැන් බලන්න මේ දෙවෙනි තරංග රටාව දෙවෙනි සංඛ්‍යාතය අර මුල් එකට වඩා වැඩියෙන් එන සංඛ්‍යාතය මූලිකයේ වගේ දෙගුණයක්. ඒතර මෙයාට අපි කියන්නේ ඊළඟ ස්ථාවර තරංග රටාවනේ. පළවෙනි එක නම් මූලිකය. මෙයාට අපි කියන්නේ පළමු උපරිතාණය. මේ පැත්තෙන් කියනවා නම් පළමු උපරිතාණය. ඕවර්ටෝන් කියන එක උපරිතාණය. තාණය කියන්නේ ස්වරය, උපරි කියන්නේ වැඩි එක. ඕවර්ටෝන් කියන එක. ඒතර ඒක මේ මූලිකයේ වගේ දෙගුණයයි. අර මූලිකයේ වගේ කී ගුණයක්ද කියන එකට අපි කියනවා ප්‍රසංවාද කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් පළමු උපරිතාණය දෙවන ප්‍රසංවාදයි. දෙවන ප්‍රසංවාදයි. ඒ ප්‍රසංවාදකේ නම ඇවිල්ලා තියෙන ඒකයි මූලිකයේ වගේ කී ගුණයක්ද කියන එක. මූලිකයේ හර්ට්ස් 100ක් නම් මේකේ හැටියට පළමු උපරිතාණය හර්ට්ස් 200යි. අන්න ඒ වගේ එකක් එන්නේ. මූලිකයේ වගේ කී ගුණද මේවා දරුවන්ට මතක තියෙන්න ඕන. මෙන්න මේකත් දරුවන්ට මතක තියාගන්න පුළුවන් මේ මෙතන තියෙන ඉලක්කම නිතරම අර තරංග රටාව වෙන පුඩු ගණන. මේ මෙතන දෙකේ ඉලක්කමක් ඇවිල්ලා තියෙන්නේ. ඒක අතර අපි ඇඳ තරංග රටාවේ පුඩු ගණන තමයි ඒ තියෙන්නේ. මේ බලන්න. මෙතන පුඩු දෙකක් තියෙනවනේ ඒක අතර දෙකක් ආවේ. මුල් අවස්ථාවේ මූලිකයට ආවේ එක පුඩුවයිනේ. ඒතර එතන ආවේ එක. ඒක තමයි දරුවන්ට මෙතන තියෙන පුඩු ගණන බලාගෙන ඒකෙන් අනුව අර අතර ඉලක්කම ලියන්නත් පුළුවන්. දැන් අපි මූලිකය ලිව්වා පළමු උපරිතාණය ලිව්වා. ඊට පස්සේ අපි තව එකක් අදිමු දෙවන උපරිතාණය. විභාගයටත් ගියාම දරුවන්ට මේකේ ස්ථාවර තරංග රටාව සඳහා සාධාරණ සමීකරණයක් ගොඩනගන්න කියලා කිව්වොත් මූලිකයත් පළමු උපරිතාණයත් දෙවන උපරිතාණයත් අඳින්න ඕන. මේ තුන් දෙනාම අඳින්න ඕන. මම මෙතන තරංග රටාව ඇඳලා නැහැ. මම මෙතන තරංග රටාවක් අඳින්නම්. එතකොට දැන් මූලිකයට එක පුඩුවයි පළමු උපරිතාණයට පුඩු දෙකයි ඊළඟ එකනට පුඩු 3ක් එන්න ඕන. එතන බලන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙන්න තන්තුව. මෙතනින් අචලව කැට ගහලා තියෙන්නේ. මේ පැත්තත් එහෙමයි. දැන් මේක ස්ථාවර තරංග රටාව ඇති වුණාම මේක ඉස්සෙල්ලා මෙහෙම කරන්න. තන්තුව සමාන කොටස් 3කට බෙදන්න. දැන් දෙවෙනි අවස්ථාවේ පුඩු දෙකයිනේ ආවේ. ඒතර අපි මැදින් තමයි පොඩි සලකුණක් ලකුණු කරේ. දැන් මේක මේ වගේ සමාන කොටස් 3කට බෙදන්න.
මේ වගේ සමාන කොටස් තුනකට බෙදලා එක කොටසකට එක පුඩුවක් වෙන විදිහට තරංග රටාව අඳින්න. විභාගෙදී ඒක බලනවා. ඔයාලා තන්තුවත් සමාන කොටස් තුනකට බෙදලා ඒ වගේද ඇඳලා තියෙන්නේ කියලා විභාගෙදී බලනවා. එතන මේක තමයි තරංග රටාව. මෙන්න එක තරංගයක් ගියා. මෙන්න අනිත් පැත්තට එන තරංගය. මේ දෙන එකතු වෙලා හැදෙනවා ස්ථාවර තරංගය. එතන මේ විස්තරය මේ උපරිම උස අර කලින් ඒවට වඩා ටිකක් අඩුයි. මේක අපි කනට අහනම නම් ටිකක් අමාරුවෙන් තමයි අහන්න වෙන්නේ. ලැබ් එකේ ඔයාලා මේ ප්‍රැක්ටිකල් එක කාමරේ ගොඩක් විශාල නැත්නම් ළමයි කෑ ගහන්න නැතුව නිශ්ශබ්දවත් ඉන්නවනම් මේ තරංග රටාවත් අහන්න පුළුවන්. නැත්නම් අමාරුයි. එතන මෙතන බලන්න පුඩු තුනක් තියෙනවා. එතන පුඩුවක් කියන්නේ ලැම්ඩා බෙදීම දෙකක්. එහෙනම් ලැම්ඩා බෙදීම දෙකේව තුනක් තියෙනවා. එහෙනම් අපි ඒකත් ලියමු. ලැම්ඩා බෙදීම දෙකේව තුනක් තමයි L කියන්නේ. එහෙනම් ලැම්ඩා කියන්නේ 2L බෙදීම 3යි. මේක ඊටම ලේසියි දැන් පුඩු ගන්න බැලුවා. පුඩුවක් කියන්නේ ලැම්ඩා බෙදීම 2යි. ඒකෙන් වැඩි කරලා ලියුවා. දැන් v සමාන f ලැම්ඩා සමීකරණය ලියනවා. ඒතර v සමාන f ලැම්ඩා අනුව අපිට f ට තමයි ලියන්න වෙන්නේ. එහෙනම් f උක්ත කරනවා. දැන් මේක f3. මූලික f1නේ. පළමු උපරිතානේ f2නේ. මෙයා f3. ඒතර ඒක සමාන වෙන්නේ v බෙදීම ලැම්ඩාට v කියන්නේ t යට m වල මූලය. ඒක හැමතිස්සම අපිට ආවා. දැන් ලැම්ඩාට ආදේශ කරන්න ඕන. ලැම්ඩා ඉර යට තියෙන්නේ. ලැම්ඩා කියන්නේ 2L යට 3යි. ඒතර ඒක උඩයට මාරුනාම 3 යට 2L v කියන්නේ t යට m වල මූලය. බලන්න t බෙදීමේ m වල මූලය හැමතිස්සෙම ආවා. 2L කියන එකත් හැමතිස්සෙම ආවා. ඉස්සරහා ඉලක්කම තමයි එකක් වැඩිපුර එන්නේ. ඒක නිසා මට මෙන්න මේ ටිකට දාන්න පුළුවන් f0 කියලා. මෙන්න මේ ටික. මෙන්න මේ ටික f0. එහෙනම් f0 වගේ 3 ගුණයක්. දෙවන උපරිතාණයෙන් මම මෙහෙම ලියලා තියෙන්නේ. එයා f0 වගේ 3 ගුණයක්. එහෙනම් මට ලියන්න පුළුවන් f3 සමානයි f3 සමානයි 3යි f0. මේ තරංග රටාව සාමාන්‍ය විනාඩියක් දෙකක් ඇතුළත දරුවට මේක ඇඳලා ටක් ගාලා ලියන්න පුළුවන් නේද? ලැම්ඩා බෙදීම දෙකක් කියන්නේ පුඩුවක් කියලා මතක තියාගන්න විතරයි තියෙන්නේ. ඒතර බලන්න අපිට අවිල්ලා තියෙන ඒවා මූලිකයට ආව මෙතන මම f1 ලිව්වේ, පළමු උපරිතාණයට f2 ලිව්වේ, දෙවන උපරිතාණයට f3 ලිව්වේ. උපරිතාණ පැත්තෙන් කියනවා නම් එක ඉලක්කමක් වැඩිපුර ලියන්න. මෙතන. මොකද මූලිකය කියලා ආවේ පළමු උපරිතාණය කියලා ආවනේ දෙවෙනි එකට නේ ආවේ. ඒතර එකක් අඩුවේ ලියන්නේ පුඩු ගාන ලියනවා නම් පුඩු ගානෙන් බලා ගන්න පුළුවන් තරංග රටාව. මූලිකයට එක පුඩුවයි, පළමු උපරිතාණයට පුඩු 2යි, දෙවන උපරිතාණයට පුඩු 3යි. ඒ කියන්නේ මුල් එක්කෙනාක් වගේ 3 ගුණයක සංඛ්‍යාතයක් තියෙන්න ඕන. අපි හර්ට් 100ක එකක් නම් මූලිකය කියලා ගන්නෙ. මෙතෙන් වල හර්ට්ස් 300ක් එන්න ඕන. මෙන්න මේ වගේ අවස්ථා තුනකට මේක සාධනය කරන්න ඕන. ඊළඟ විභාගයට ඔයාලා මේකේ රූප සටහන අඳිනවා නම් තන්තුවේ දෙක හැමදෙස්සම සමානව තියෙන්න ඕන. ඒක නිසා එකක් පහලින් එකක් ඒ විදිහට තමයි තරංග රටා තුන අඳින්න වෙන්නේ එකම තැන. නැත්තම් එක එක තැන් වලට යනකොට තන්තුවේ දිග වෙනස් වුණොත් ඒ උත්තර පත්‍ර බලන කෙනා බලනවා ඔයාලා තරංග රටාවට ඇඳලා තියෙන නූලේ දිග හැමදෙස්සම සමානව වගේ ආසන්න වශයෙන්වත් ඒ කියන්නේ එයාට පේන්න ඕන. මේ දිග සමානව තමයි අරන් තියෙන්නේ කියලා. නැත්තම් ළමයි සමහරලාට තන්තුවේ දිග 3 ගුණයක් කරනවා. එහෙම කරාම වැරදි මේ වගේ අවස්ථාවක. ඒවත් සැලකිලිමත් වෙලා මේ තරංග රටා තුනම එකම තැන පහලට අඳින්න. එතකොට හරි. අර මේ වගේව නම් ඒ තරම්ම මේ සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒකල ලකුණු දෙන්න ඒ වගේ බලන්නේ නැහැ. දැන් අර පළවෙනි එකට අපි අඳිනකොට විස්තරය මෙහෙම උපරිම වෙනවා කියන එකත් මෙහෙම ලොකු පුඩුවක් එන එකත් දෙවැනි එකේදී මෙන්න මේ තරංග රටාවේදී
මේ උසට වඩා අඩුවෙන් මේක තියෙන්න ඕන කියන එක ඒක බලන්නේ නැහැ. ලකුණු දෙනකොට ලකුණු කපන්නේ නැහැ මේක මීට වඩා අඩුවෙන් ඇඳේ නැහැ කියලා. නමුත් දරුවෝ ඒක දැනගෙන ඉන්න ඕන ගුණාංගයක් විදියට. මේ වෙලාවේ තමයි වැඩිම විස්තරය තියෙන්නේ කියලා. ශබ්දය හොඳින් ඇහෙන්නේ මේ වෙලාවේ. මේක ඊට වඩා ටිකක් අඩුවෙන් ඇහෙනවා. ඊළඟ එකේදී තව අඩු වෙනවා මේ පුඩුවේ උස. ඒකත් මෙතනම පල්ලෙහා අඳින්න ඕන. ඒතර අපිට සාධාරණ වශයෙන් කියන්න පුළුවන් මෙන්න මෙතන Fn කියලා ලියනවා නම් Fn සමානයි NF0 කියලා. මූලිකයේ වගේ කී ගුණයක්ද කියන එක තමයි එතන තියෙන්නේ. ඒතර මෙතන තියෙන්නේ මේ පැත්තෙන් කියනවා නම් උපරිතාන, මේ පැත්තෙන් කියනවා නම් ප්‍රසංවාද. මූලිකයේ වගේ කී ගුණයක්ද කියන එක ප්‍රසංවාදයක්. මේ පැත්තෙන් කියනවා නම් උපරිතාන. මූලිකය පළමු උපරිතානය, දෙවන උපරිතානය, ඒ වගේ තමයි මේ පැත්තෙන් කියන්නේ. මෙන්න මේ ටික තමයි අපිට සිද්ධාන්තවල සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මේ සමීකරණය දරුවාට තහවුරු වෙන්න මේක යොදලා දැන් ගණන් හදන්න තියෙනවා. ඒ ගණන් හදනකොට නැවත මේ වගේ තරංග රටාව අඳින්න. බහුවර්ණ වල විතරයි දරුවාට සමීකරණ කෙලින්ම මතකයෙන් ලියන්න පුළුවන්. රචනා ප්‍රශ්න අහනවා නම් අනිවාර්යයෙන්ම මේගොල්ලෝ මේ තරංග රටා අඳින්න කියලා කියනවා. ඒව ඇඳලා තමයි අපිට ගණන හදන්න වෙන්නේ. අපි ඊළඟ කොටසේදී බලමු කොහොමද මේ වගේ තරංග රටා යොදාගෙන ගැටලු විසඳන්නේ කියලා.